ඇත්තටම අපි බෞද්ධ පවුලක ඉපදුනාට දහම යන කුමක්ද කියලා එකපාරට අපිට ආවේ නැහැ පණිවිඩය. අපිට තිබුණු විදියට අපිට ලැබුණු විදියට කුඩා කාලේ ඉඳලා අපි දහම කියලා පන්සිල් ගත්තා, සිල් ගත්තා, විවිධ වැඩසටහන් කරා. විවිධ කාර්යයන්හි දහම කියලා යොමු වුණා. බෝධි පූජා කරා. පහම් පින්කම් කරා. නොකර දෙයක් නෑ මං හිතන්නේ. හැම වැඩක්ම අපි දන්න විදියට කරා. ඒක තමයි අපි කාටක් කරන්න තියෙන උත්සාහය. ඒ උත්සාහය තුලයි නිවැරදි දේ මතුවෙන්නේ. ඕනම කෙනෙකුට එහෙමයි බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ පතාගෙන ගියපු දවසේ බුදු වෙන්න ඉන්නේ පෙර භවයේ ඉඳලා මේ භවයේ හොයාගෙන ගියේ ජරා මරණ නැති කරන ක්‍රමය හොයා. ඒ අතරේ ගුරුවරු දෙන්නෙක් ගාවට යන්න වුණා. ඒ කියන්නේ ඇත්තටම මේ දෙන්න අතහරින්නම වුණා. ආලාර කාලා මුද්දකාරා. ඒ වගේ ඔබටත් මටත් අර පන්සිල් ගන්න වුණා, අටසිල් ගන්න වුණා, බෝධි පූජා කරන්න වුණා. විවිධ ක්‍රම යටතේ අපි උත්සාහ කරලා. ඒක කාටවත් අයිති කාර්යයක්. හැම කෙනාටම එමය බාහ්‍යධාරී චූරි මේ ශාසනයේ ඉක්මනින්ම රහත් වෙන බාහ්‍යධාරී චූරි පවා තමන් රහත් වෙලා කියලා ප්‍රකාශ කරන යම් කිසි රංගපෑමක් කරා. නමුත් ඒකේ ඇතුලේ අර සත්‍ය තිබිලා තියෙනවා. බුදුන් වහන්සේ කෙනෙක් තමයි ඒක මතු කරන්නේ. ඉතින් අපිත් අද දවසේත් මේ ධර්ම ශ්‍රවණය කරද්දී අපි තුල තියෙන ශක්ති පොඩ වෙනස් වෙවි දියුණු වෙවි එයි. මේ ධහම තුල තියෙන සුවිශේෂත්වය අපි පොඩ්ඩක් මේ තේරුම් ගන්න උත්සාහ කරමු. මේක ඇත්තටම ධර්ම ශ්‍රවණය කරද්දීමයි මේකේ කෙලෙස් කැඩෙන්නේ. පස්වක දවසන් වහන්සේලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේට එදා නම් තියෙන වෙලාවේ. ඒකාන්තයෙන් බුදුවණෙකු කොණ්ඩඤ්ඤ. මැදිවියේ හිටිය අවුරුදු 55 ඉක්මවපු කෙනෙක්. රජවාසලට අනාවැකි පළ කරමින් රජවාසලට සේවය කරමින් හිටපු පස් දෙනෙක්. ඔවුන්ට අභිඥා බල තිබුණ නිසායි අභිඥා බල වලින් අනාවැකි කීම් ආදී යම් ශාස්ත්‍ර වැඩ කරමින් හිටපු පස් දෙනෙක්. ඔබ දන්නවා ඒක. ඒ පස් දෙනා අවසානයේ ඒකාන්තයෙන් බුදු වෙනෝ කිව්වට ඒ පස් දෙනා සිදුහත් බෝධිසත්වයන්ගේ ආරක්ෂාවට පියරච්චිරු විසින් යවපු පස් දෙනෙක්. අර ගුරුවරු දෙන්න ගාවට යද්දි මේ පස් දෙනා හිටියේ නෑ. ඒ ගුරුවරු දෙන්න අතහැරලා වනගත වුණාම තමයි මේ පස් දෙනා හම්බ වෙන්නේ. එතන ඉඳලා මේ පස් දෙනාත් එක්ක අවුරුදු 5කොත් මාස 11ක් විතර විශාල කැපකිරීමක්. වනගත වෙලා මේ මරණය නවත්තන ක්‍රමේ බෝධිසත්වය හොයන එකට මොවුනුත් මේ පරීක්ෂණයක් කරනවා. මොවුනුත් හොයනවා. බෝධිසත්වයත් හොයනවා. නමුත් මේගොල්ලන්ගේ සංකල්ප ගැන දැඩි මතධාරීව හිටියේ. බෝධිසත්වයන්ගේ අඩුවක් දැක්කම ඒ ක්‍රමයකට ඉන්නෝ කියලා දැක්කම උන් උරණ වෙලා බෝධිසත්වයෙන් පලා ගියා. ඔබ දන්න කොච්චර දුරට ගියාද? කිලෝමීටර් 600ක් විතර දුරට ගිහිල්ලා තිබ්බා. ඉන්දියාවේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනා කර තැනත් බුද්ධත්වයට පත් වූ තැනත් අතර දුර ඔබ දන්නවා. කොපමණ දුරක්ද? එච්චර දුර යන්න තරම් ඔවුන්ගේ ද්වේෂය ප්‍රබලම. දැන් ඔවුන් ගිහිල්ලා පැත්තකට වෙලා නිගණ්ඨාරාමේ ගම ජෛන මහවීරගේ පන්සල ළඟ තමයි භාවනා කර හිටියේ. ඊළ අල්ලපු වැටේ ධම්මචක්ක දේශනා කර තැන අල්ලපු වැට නිගණ්ඨාරාමය, ශ්වේතම්බර නිගණ්ඨාරාමයක් තිබ්බේ ඔබ දැකලා ඇති. ගියපු අය ඇති මෙතන. එතකොට ඒ ස්ථානයේ බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා බැලුවා ලෝකෙට කාටද මේක ඇත්තටම තේරෙන්නේ නැහැ කිව්වා. හරි අමාරුයි තේරුම් ගන්න. අමාරු මේක ඇතුලේ වෙන සිද්ධියක් කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙනවා කියන්නේ අවබෝධ වෙනවා කියන පුදුම පිනක් ඒක. කිව්වම එකපාරට අපිට බාහිරයක්මයි හිතට එන්නේ. තරම් අපි අර අපේ පව ගෙවන්න වෙලා අපිට තාම. ඉතින් දැන් ඒ බුදු වෙලා බැලුව කාටද මේක තේරෙන්නේ ලෝකෙ ඉස්සෙල්ලම? කාටද යුතුයකම වශයෙන් කියන්න ඕන? ඒ විදිහට Tamanට පිහිට වෙච්ච දිහා බැලුවම සමහරු නැහැ මේ ලෝකේ. ඒ විදිහට අන්තිමට බැලුවම ආසන්නම ඉන්නේ පස්සක තවුස. ඔවුන් හොයාගෙන යනවා. මාසයකට ආසන්න කාලයක් බුදු වෙලා පාගමනින් හොයන් යද්දී ඒ පස් දෙනාට පෙනුන ඈත සිද්ධාර්ථ එනවා. එහෙම ඒගොල්ලෝ හිතුනේ. මොකට එනවා කියලාද හිතුවේ? වැරදිලා එනවා කියලා හිතුවේ. සිද්ධාර්ථට වැරදිලා වුණ අපි හොයන් එනවා කියලා. බුදුවරයා හොයාගන්න බෑ පස් දෙනා. අච්චර භාවනා කරාට අච්චර අභිඥා බල තිබුණට අරතරන් අනාවේක කිව්වට ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වට මේ බුදු වෙලෙනවා කියලා පෙනුනේ නෑ. බුදුවරෙක් හොයන්න බෑ අභිඥා බල. අන්න ඒකයි වෙනස. තේරුණානේ? අර පාගමනින් මගුල් සලකුණු හොයාගෙන ආපු කෙනා ඇහුවනේ ඔබ දෙයියෙක්ද යක්ෂයෙක්ද ගාන්ධර්වයෙක්ද කවුද කියලා ඇහුවනේ නේද? මම කාටවත් අයිති නෑ කිව්වේ. දෙයියෙකුත් නෙවි, මාරයෙකුත් නෙවි, බ්‍රහ්මයෙකුත් නෙවි. මම රූපෙන් මිදිලා ඉන්නේ කියලා කිව්වනේ. ඒ තේරුනේ නෑනේ යාට. ඒ වගේ මෙතනත් එහෙමයි. මේ පස්සක දවස මොනතරම් අභිඥා බල තිබුණත් මොනතරම් බල තිබුණත්
බුදු වෙලා එනවා කියලා තේරුම් ගන්න බැහැ. ඒකාන්තයෙන් බුදු වෙනකොට අපි මේ යන්නේ බුදුවරේ හැරලා නේද කියලා තේරුම් ගන්න. උන්ගේ අවිඥා බල සමත් නැහැ. නම ඒ බල ඒකයි බුදුන් වහන්සේගේ මොන බලයක්වත් මාර්ගේ නිවන් මාර්ගට වැඩක් නැහැ. මම මේ කතා ඔප්පු කරලා පෙන්නුවේ මේ ටික. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කියා කරන්න පටන් ගන්නේ මම සෙව්දේ මට හම්බුණා. මම යමක් හෙව්වා මට හම්බුණා. දැන් ඔවුන් නේද අහන් ඉන්නව. කොහොමද අහන් ඉන්නේ? දැන් අකමැත්තෙන් අහන් ඉන්නේ. වැරදිලා එනවා කියලානේ ඔවුන්ගේ මතය තියෙන්නේ. ඔවුන් දැන් දහම අහන්නේ මේ කෙනා කොහොමද දහම කියන්නේ? වැරදිලා ඇවිල්ලා. කියලා. එතකොට කැමැත්තෙන් නෙවෙයි ඇහුවේ. සමහරට ඔබත් එහෙම ගිහින් කොහොමද දහම කියන්නේ? සරවක් ඇඳලා ඔබ කියන්න පුළුවන්ද කියලා මතේ ඔබත් ඇති. ඒකට හේතු ඔබේ වරදක් නෙවෙයි. ඒක හැටි. ඒක තමයි ධර්මතාවය හැටි. ධර්මයේ ස්වභාවය. හැබැයි දහම තුලින් අහු වෙනවා වැඩි. දහම තේරුණාම ටක් ගාලා අහු වෙනවා. දැන් පස්සක දවස් දහම අහන් ඉන්නේ අන්න අර සංකල්පේ. සිදුහට්ට වැරදිලා මේ කියන්නේ. ඒතර බුදු පියාණන් වහන්සේ තමන් හොයාගත්ත තමන්ගේ ජීවිතය බවට පත් වූ ඒ සත්‍ය උන්ට විස්තර කරා. ඒ විස්තර කරනකොට උන්ට තේරෙනවා දැන් අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළ අර පස් දෙනාගෙන් එක්කෙනෙකුගේ කෙලෙස් නාමය අහෝසි වුණා කියන්නේ සම්පූර්ණ භව ගමන අවසන් වුණා. හැබැයි අනිත් අතර දෙනා අපේ වාසනාවකට කෙලෙසුන්ගෙන් එදා මිදුනේ නෑ. මිදුණා නම් අපිට සාක්ෂියක්වත් නෑ. ඒ හතර දෙනා සෝවාන් වුණා විතරයි. ඒ කියන්නේ දහම තේරුණා විතරයි. මේකේ සාක්ෂිය හැමෝන්ටම එක සැරේට අහුවෙන්නේ නෑ කියන එක සනිටුහන් කරමින් හතර දෙනාට ඒ අවස්ථාවේ නේද වප්පපද්දිය මහානාම අස්සජීට තේරුනේ නෑ. හැබැයි කොණ්ඩඤ්ඤ උත්තමයා සම්පූර්ණම ජීවිතේ කෙලෙසුන්ගෙන් මිදුණා දහම අහගෙන ඉද්දී. අහගෙන ඉන්නකොට මේක වෙන්නේ. මම ඒ ටික අද කතා කරන්න ආවේ විවිධ පරිසරයේ හැදී ගන්න. මේකේ වටිනම අවස්ථාව අද ඔබට හරියට තේරුණොත් කරන්න තියෙන එකම වැඩේ මේ ශාසනය තුල ධර්ම ශ්‍රවණය විතරයි කියලා අවබෝධ වෙනවා. ඒකෝට දැන් මේ පස් දෙනාගෙන් ඉතිරි හතර දෙනාට කොණ්ඩඤ්ඤ උතුම හැර ඉතිරි හතර දෙනාට ඒ අර දහමම ඊට වඩා පොඩ්ඩක් විස්තර කරන්න උනා. ඒකට කිව්වා අනාත්ම ලක්ෂණ වර්ගය කියලා. ඒ පංච උපාදානස්කන්ධේ මම මගේ ආත්මයක් වෙන්නේ නැහැ. ඒක අනිත්‍යමයි කියලා ඔප්පු කරන්න උනා. අරිට වඩා වෙනස් ක්‍රමයකට ඒක වැඩි විස්තරයක් කරනකොට ඒ හතර දෙනාගේ සීල කෙලෙස් එක්වර නැති වුණා. ඉතින් ඒ කියන්නේ මොකද? දහම අහගෙන ඉද්දි අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. මොකද අරතරම් කරපු අවුරුදු 80ක් විතර කරපු භාවනා ක්‍රම නෙවෙයි මේ. ඔවුන් නැතකම් අභිඥා බල උපදවගත්තේ උන් භාවනා කරලා. බෝධිසත්වයන් වහන්සේ එක්ක කැලේ අවුරුදු 5යි මාස 11ක් ඉඳි භාවනා කරේ. බෝධිසත්වෝ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ලබා දෙන අවිද්‍යාව තණ්හා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ධර්ම ටිකෙන් මිදෙන. බුද්ධත්වයේ ලැබුවා කියන්නේ. එතකොට මෙතනත් එහෙමයි. පස්සක දවසොත් මේ ධර්ම දේශනාව අහගෙන ඉද්දිම එකපාර නැති වෙනවා. තේරණේ? අපි ඒකට තවත් හොඳ උපමා ගනිමු. ඔබ දන්න උරුවෙල් කාශ්‍යප කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මහා ප්‍රාතිහාර පාන කෙනෙක්. අභිඥා බල කොච්චර බලවත්ද? ලේසි නෑ බුදුන් වහන්සේට 2000 ගණන් ප්‍රාතිහාර පාන්න උනා උරුවෙල් කාශ්‍යප මෙල්ලක. බුදුහාමුදුරන්ට දුන්නේ ගිනිහල්ගේ මේ නේද? අන්න අරක ඉන්න ණයෙක් පුළුවන් නම් ගිහිල්ලා ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට එයා මෙල්ල කරන වැඩේ සෑහෙන වාසියෙන්න උනායි. වැඩිම ප්‍රාතිහාර ප්‍රමාණයක් පෙන්වලා තියෙන යාට. නමුත් උන් මේ ප්‍රාතිහාර ඉස්සරහ ණය පාත්‍රයට ගෙනල්ලා පෙන්වුවම මෙල්ල වුණු එයාගේ ඔක්කොම බලය ඉවරයි. එයා විභව කියන්නේ. ඒ බලය. ඊට පස්සේ ධර්ම ශ්‍රවණය කරන්න බුදුහාමුදුරෝ ඔන්න ඔය බලය හදාගන්න හැටි කියන්න ඒ ගංගා අසලට ආරාධනා කරා. එතෙන්දී එයාගේ සේනාව 700ක් එක්ක නේද? ධර්ම ශ්‍රවණය කරද්දී දහම උන්ට දහමස පහළ වුණා. පොඩි අවබෝධයකින් දහමස පහළ වුණාම උන්ගේ ජටාවල් දැම්මා ගඟට. උන්ගේ ජීවිතය අයිතිය උන් අත්හැරලා දැම්මා. ඒ ජටාවල් දැකලා තමයි ඊළඟ එක්කෙනා 200ක සේනාවක් එක්කෙන්නේ ඊළඟ එක්කෙනා 100ක සේනාවක් එක්කෙන්නේ. මතක ඇති උරුවල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප. මේ ඔක්කොම රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අදිත්ත පරියාය සූත්‍රය උන්ට දේශනා. ඒ දේශනාව ඉවර වෙනකොට බුදුන් වහන්සේම කියන ඔබගේ සියලු කෙලෙස් දැන් නැති වුණා. ඒ දේශනාව අහගෙන ඉද්දී මේක සිද්ධ වුණා. බාහ්‍ය ධාරිචූරි මේ දේශනාව කානුවකට වෙලා අහගෙන ඉන්නේ. බලහත්කාරයෙන් ධර්ම දේශනා කරන්න කියලා තුන් සැරයක් ඇවිදිලි කරාම බුදුන් වහන්සේ සමාධියට සමාදිලා ඔහුගේ අතීතය අනාගතය මෙනෙහි කරනකොට දැක්ක මේ කෙටි කලකින් රහත් වෙන්න පෙරම් පුරන් වෙන කෙනෙක්. ඔහුට අවශ්‍ය පද 2යි 3යි කියනකොට මොහු රහත් වෙන බව දැකලා බුදුරජාණන් වහන්සේ ඔහුට අවශ්‍ය දහම් කරුණු විස්තර කරද්දීම සීල කෙලෙසුන්ගෙන් ඔහු මිදුණා.
එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේමයි අපේ කෙලෙස් නැසෙන්නේ. මොනවද කෙලෙස් නැසෙනවා කියලා නැති? රාග, ද්වේෂ, මෝහ. රාග, ද්වේෂ, මෝහ කුමක් නිසා පවතිනවද? තණ්හාව නිසා පවතිනවා. තණ්හාව කුමක් නිසා පවතිනවද? අවිද්‍යාව නිසා පවතිනවා. එතකොට මේ සියල්ලම පටිච්චසමුප්පන්නයි හේතුඵල ධම. දැන් ඔය වචන කියනකොට ඔබ කලබල වෙන්න එපා. හේතුඵල ධම කියන වචනේ තේරුම් ගන්න බැරි වුණාට කමන්නේ ධම ජීවිතෙන් බලන්න එතකොට පේනවා. දැන් ඔබ යමකට අකමැති නම් ඔබ කැමති දෙයක මේ අවඩක් කියලා අහන්න ලැබෙනවා. ඔබ කැමතිම දෙයක් තියෙනවා මේ කැමති දේ ඇසුරු කරොත් ඔබට මහා හානියක් වෙනවා කියලා අහන්න ලැබෙනවා. ඔබට ඔප්පු වුණොත් දැන් කැමැත්තෙනවද ඒ සම්බන්ධ? ඔබ මාකාරි කෑමක් කනවා ආසාව. මේ කෑම කෑවොත් කැන්සර් හැදෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් කෑම කන්න ආසාව වෙනවා. එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකක් නිසාද? ඇත්ත දැනගත්ත නිසා. එහෙනම් මේ දහමානකොට දහම ඇත්ත කියලා පෙනුනොත් ඔබට කෙලෙස් නේන්නේ ඉබේ. ඒක ධර්මතාව. ඔබට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වෙනදී අපි කෙලෙස් අයින් කරන්න පුළුවන්. මේ දහම අහගෙන යද්දී කාම සුකල්ලිකාණ යෝගය කියන වචනේ ධම්මචක්කේ මුලින්ම විස්තර කරනවා. මේක සැප දෙයක් නෙවෙයි මේක හරහා සසරට වැටෙනවා කියලා ඔබට ඔප්පු වුණොත් අන කාම සුකල්ලිකාණ යෝගය නැති වෙලා. ඒකට සම්බන්ධයක් හැදෙන්නේ ඉබේ. එහෙනම් ධර්ම ශ්‍රවණය කරද්දී ඔබ බොහොම කල්පනාවෙන් දහම අහගෙන ඉන්න ජීවිතයට ගලපන්න බලන්න. ඔබට කරන්න තියෙන්නේ එච්චරයි. ජීවිතයට සම්බන්ධ කරන් බලනකොට ඔබට පේන්න ගනී ඇත්තටම මම මේ සැපයි කියලා වැටෙන්නේ දුකට. ඉතින් අපි ඒකට උපමා ගොඩක් කතා කරා මෙච්චර කලක්. මේ රූපය ඇසුරු කරාම ඇතුලෙන් ගෙන අදහස් සංකල්පය ඇසුරු කරාම අපි නරක වෙන හැටි, භවයට වැටෙන හැටි බුද්ධ දේශනාවෙම සඳහන් අට කතාවල තිබුණු උපමා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. එහෙම නැත්නම් පසුකලක රහතන් වහන්සේලා විසින් පෙන්වා වදාළ අට කතාවලින් මම ඔබට උපමා කීපයක් ගත්තා. ඒ අතර සුවිශේෂ උපමා කීපයක් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සිද්ධ වෙච්ච ගත්තා. මම එයින් කීපයක් ගන්නවා දැන් ඔබට මේක තේරුම් කරලා දෙන්න. දැන් බලන්න මේ සුභමානවකයා තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා. තමන්ගේ තාත්තා මේ බල්ලා කියලා ඔප්පු කරාට පස්සේ උණු සසර බයෙන් තමන් රහත් ඵලයටපත් වෙනවා. මේ ඉන්නේ උඹේ තාත්තා කියලා කිව් ගමන් කලබල වුණා යා. උට තරහ ගියා සෑ. බුදුහාමුදුරුවෝ පාරේ වඩින්නේ ඔහුගේ පිනට. වඩින ගමන් බල්ලා බිරුවා බල්ලපුණකට ඇහුවා තොදෙයි උඹ පණ පිටින් ඉද්දි මට විරුද්ධයි. ඔබ බණපදයක් ඇහුවේ නැහැ. ඔබ මැරිලා ගිහිල්ලා බල්ලෙක් කියලා මට පුරනවද? එතකොට පුතා එතන සුභමානවගේ අතු ගන්නවා. සුභමානවකට කේන්ති ගියා මගේ තාත්තට බල්ලා කිව්වා කියලා. නේද? බුදුහාමුදුරුවෝ එහෙම කියලා යන්න යනකොට මොකද මගේ තාත්තට අපහාස කරේ. බුදුහාමුදුරුවෝ ඒ කිව්වේ උඹේ තාත්තා තමයි. සැකනම් දැනගන්න ඉන්නේ කො පන්සලට කියලා බුදුහාමුදුරුවෝ ගියා. මුළු සේනාවෙම ගියේ පරිගන්න බුදුහාමුදුරුවෝ. සුභමානව. ඒ බුදුරජාණන් වහන්සේ ඔප්පු කරන ක්‍රමයක් කිව්ව නේද? ගෙදර ගිහිල්ලා බලන්න ඉන්නකන් ජීවත් වුණේ පෙරේත කමෙන්. කෑවි බිව්වේ නෑ ඒව තමයි ඉතුරු කරලා තියෙන්නේ. ඉතිරි වෙච්ච අයිති පෙරේතා කියලා. ඉන්නකන් කෑවි කිරිබතුයි සම්බලුයි. ගිහිල්ලා බලන්න කිව්ව මොන තරම් කෑම තිබ්බත් බල්ලා කන්නේ කිරිබතුයි සම්බලුයි විතරයි. ඔබට දුන්නු දේවල් වලට වැඩි නොදුන්නු දේවල් වැඩි. සුභමානකේ හරස් වුණා නෑ නෑ මට ඔක්කොම දීලා මැරුණේ. නෑ නෑ නුඹට දුන්නේ නෑ. දුන්නේ නැති දේවල් දෙබලක තියෙනවා බල්ලා උගුරු දාන තැනක läගලා ඉන්න තැනක ආරලා බලන්න කිව්වා. මේවා සිද්ධ වුණොත් මං හම්බෙන්න ආයෙ එන්න කිව්වා. ඊට පස්සේ මේගොල්ලන් ගිහිල්ලා දැන් බුදුහාමුදුරට පහර ගන්න මේ යන්නේ. ඇවිල්ලා අර බල්ලට ඉස්සෙල්ලම කරේ මහා කෑම හැම જાතියෙම හදලා තටුවක් දුන්නා. කිරිපත්ති සම්බලුත් තියලා දුන්නා. බල්ලා කෑවේ කිරිපත් සම්බල් විතරයි. දැන් නෑයන්ගේ මානේ ඔක්කොගෙම මාන බිඳුණා. ඊළඟට බල්ලා ලගින දැන හාරලා බැලුවම ඇත්තටම දුන්නට වැඩිය දේවල් අතන තිබුණා. ඊළඟට බල්ලා උඩු පහුරු ගන්න තැනක් තිබුණා නිතරම. එතන ආහාරලා බැලුවම හරියටත් වැඩි දේවල් තිබුණා. සුභමානවකයා අනන්තෙන් කලකිරුණා. සැකේ ගියා දැන් බුද්ධ වචනේ කියන. ඊට පස්සේ දහම අහනකොට බුදුරජාණන් වහන්සේ ඔප්පු කරන්නේ අවසානයේට මතක් වුණු දේ. එයාට මතක් වෙනවා මරණාසන්න වෙලාවේදී ගෙදර දොරේ දේපල. අන්න දේපල ළඟම ඇවිල්ලා උත්පත්තිය ලැබූ බව අහනකොට එයාට ඒ උපදින සිත දකින්න ශක්තිය ලැබුණා. ඒ සිත කෙලෙහි දැඩි කලකිරීමක් ආවා. එතකොට ඒ සිත ඇසුරු කරන්න හටගන්න ධර්මතාවයවත් තණ්හාව. එහෙම නැත්නම් ඔබ බුද්ධ වචනෙන් කියන සමුදය නැති වෙලා ගියා. සමුදය නැති වෙනකොට කිව්ව සමුදය නිරෝධ වුණා. ඒ සමුදය නිරෝධ උනේ දුක්ඛ සත්‍ය වුණාම දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සත්‍යයි කියලා ඔප්පු වෙනකොට සමුදය නිරෝධ වෙනවා. ඉදන් දුක්ඛම් පරිඤ්ඤයං දුක පිරිසිදු දැක්කොත් සමුදය පහතබ්බන්. සමුදය කියන්නේ තණ්හාව නැති වෙන. ඔබට තේරෙනවා නම් මම මේ දේ කරුම් මට මේ විපාක එනවා කියලා ඔබට මේ දේ කරන්න හිත පොළඹවන ශක්තියක්. ඒ ශක්තිය නැති වෙනවා.
අන්න ඒකයි ධර්ම ශ්‍රවණයෙන් ඔබට ලැබෙන්නේ. ඔබ මොන දේ කරත් ඔබ ඕන තරම් භාවනා කරා නමුත් ඔබ දැන් ඔබ අවංකණන් හිතන්න ඔබේ කෙලෙස් නැති උනේ නැහැ. නේද? මොනතරම් අපි අර මුලින් අපි කිව්වාගේ මේ ශාසනයට එන්න අපි මොනතරම් වැඩසටහන් මොනතරම් දේවල් කරන්න ඇද්ද මොනතරම් ධර්ම ශ්‍රවණය කරන්න ඇද්ද? හරි දේ අහුවනම් මෙච්චර දඟලන්න දෙයක් නැහැ. හරි දේ අහුවනම් එකෙන් දෙකෙන් ඉවරයි. දැන් සුභමානවකයා හරි දේ අවබෝධ කරගත්තම එක සැරේම කඩලා යනවා රහත් වෙනවා. තාත්තා බල්ලෙක් තාත්තා ගැන කරන්න දෙයක් නැහැ. අපි දැන් උදේ බස් එකේදී කතා කරගෙන ආපු රට්ටපාල හාමුදුරුවෝගේ කතාව පොඩ්ඩක් ඔබට කියනවා. බොහොම වටිනා කතාවක්. මම හිතන්නේ කවුරුත් දන්නවා රට්ටපාල මහරහතන් වහන්සේගේ චරිත කතාව බුද්ධ ශාසනයේ මහ විශාල තැනක් ගන්න කතාවක්. රට්ටපාල හාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ නෙවෙයි 170 කෝටිය නේද? 170 කෝටියක් ධනය අතෑරලා බුදුහාමුදුරුවෝගේ නම අහලා මහ බුදු ප්‍රසාදයක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ සරණ ගියපු උපාසක. බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගියාම බුදුහාමුදුරුවෝ කිව්වා අම්මා තාත්තගේ අවසර අරන් ඉන්න කියලා. මතක ඇති. ඊට පස්සේ අම්මා තාත්තා අවසර දෙන්නේ නැහැ කවදාවත් පැවිදි වෙන්න. ඊට පස්සේ සුභමා එයා රට්ටපාල කරේ කුමද්ද? ගෙදර ගිහිල්ලා උපවාසයක් ආරම්භ කරා. කන්නේ නැහැ මට පැවිදි වෙන්න යන්න දෙනකම්. කන්නේ බොන්නේ නැතුව හිටියා. දින ගාන නිරාහාර වෙනකොට කලන්තය හැදිලා වැටුණා. එයාගේ යාළුවෝ මොනතරම් උපායවල් මල කරාද මෙයා ගෙදර තියාගන්න. මොනතරම් කාන්තාව දාලා උත්සාහ කරාද මෙයා ගෙදර තියන්න ඔක්කොම අසාර්ථක වුණා. එයා කන්නේ නැහැ මට බුදුහාමුදුරු ළඟ පැවිදි වෙන්න අවසර දෙන තාක් මං කන්නේ නැtei කිව්වා. අවසානයේ මේ මිනිහා මැරෙනවට බය අම්මා තාත්තා මොකද කරේ? පැවිදි වෙන්න අවසර දුන්නා. අවසර දුන්නු ගමන් මිදෙන් ගිලහු කුරුල්ලෙක් වගේ බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා රට්ටපාල කුමාරයා දන්නවා මම මෙතන හිටියොත් මං ඔයාගෙන දෙවොව්විය වෙනවා මහා ගාලගොට්ටියක් වෙනවා. එතන ඉඳලා කිලෝමීටර් 150ක් විතර දුර මහා කැලේක ගිහිල්ලා නැවතුණා. නැවතිලා අවුරුදු 18ක් මහා උත්සාහයක් ගත්තා. මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධහම නුවණින් දැක හිටියා. ඒ සංස්කාර හැදෙන හැටි සංස්කාර නැති වෙලා යන හැටි දැක හිටියා. සංකල්ප වෙනවා සංකල්ප නැති වෙනවා. ඒ අනිත්‍ය ඥානය තුළ ඉඳගෙන ඇතුළාන්තේ හට ගන්න ඇතුළේ වෙන සිද්ධිය බලන් හිටියා. එහෙම බලන් ඉන්නකොට අවුරුදු 18කට පස්සේ එක්වරම තමන්ගේ කෙලෙස් සංතානෙ සිඳිලා ගියා. රට්ටපාල මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. එතුමාට හරි සතුටුයි. එතුමා කරේ ඉස්සෙල්ලම තමන්ගේ ගුරු දේවයන් වහන්සේ බැහැ දකින්න ආවා. ඔන්න අවුරුදු 18කට පස්සේ තමයි බුදුහාමුදුරු හම්බෙන්නේ. බුදුහාමුදුරු හම්බෙන්න ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා මට දැන් දෙමව්පියෝ බලන්න යන්න ඕන. බුදුහාමුදුරේ දා රට්ටපාල හාමුදුරුගේ අසීමිත ප්‍රාතිහාර බල දැක්ක හිතෙන්. දැකලා අවසර දුන්නා. අවසර දුන්නම රට්ටපාල හාමුදුරුව කරේ එදා පිණ්ඩපාතේ වැඩියයි ගමේ. 170 කෝටියක් ධනෙ අතහැරපු කෙනා හිඟා කනවා කියලා තාත්තා වියරුවෙන් හිටියා. අඳුරන්න බෑ කොණ්ඩේ ගාලා සිවුර ඇඳලා ඉඳි අඳුරන්න බෑ. හැබැයි ගෙදර උයන්න පියන්න හිටපු කෙනා නා රට්ටපාල අඳුර. අඳුරලා කිව්වා අර ඇවිල්ලා ඉන්න පුතා මේ කියලා. දැන් පුතා මෙහාට ගිහුව ඊළඟට පිණ්ඩපාත එන්නේ. අද එන්න එපයි කියන්නේ කිව්ව හෙට එන්නේ කියලා යැව්වා සංවිධානය. මොකද්ද කරේ? මෙයාගේ සිවුරු අරවලා ගෙදර නවත්තන්න දැන් උපායක් තාත්තා හිට ක්‍රියාත්මක කරනවා. ඒකෙදි මොකද එයාට තිබුණේ 170 කෝටියක් ධනෙ රත්තරන් බඩු ගේ ඇතුලේ ගොඩ ගැහුවා. ගොඩ ගහලා කාන්තාවන්ට කිව්වා මොන හරි උඩර වැට්ටියක් දාලා මෙයයි නවත්ත ගනින්. ඒක සංවිධානය කරලා උපායශීලීව තියන්නේ නැහැ. ඔන්න රට්ටපාල හාමුදුරු පසුදින දාන්න වැඩිය දාන්න. දාන්න වැඩියම රට්ටපාල හාමුදුරු කිව්වා දැන් මම බඩගින්නට ආවා මට දාන බෙදන්නේ. මොකද පැවිදි වෙන්න ගියේ කියලා අඬාවටනේ. ඒව ගණන් ගත්තේ නැහැ. දානේ ආහාරයට ගත්තා. මේවා ගිහිල්ලා මේ එතකොට කිව්වා මෙන්න දීපල. දැන් මේ දීපල ඉස්සරහ සිවුර ඇරලා දාන්න. මේවා ගිහිල්ලා දාන්නේ කිව්වා ගඟට. මට මේවෙන් ඇති වැඩක් නැහැ කිව්වා. මේවා නිසායි කිව්වා නුඹලා මේ සසර යන්නේ මේ දීපලට ඇලිලා කිව්වා සසරට වැටෙන්නේ. ඊට මේ කතාවයි තොදෙයියගේ කතාවයි අතර තියෙන මනා සම්බන්ධතාවය මේ රට්ටපාල හාමුදුරු දෙන පරමාදර්ශී චරිතය. මේ දීපල තෘෂ්ණාව නිසා මිනිහා නැවත භවයට වැටෙන හැටි මේ දේශනා කරන්නේ. අනේ මෝඩම් මට තාත්තට තේරුනේ නැහැ. ඊට පස්සේ දැන් තියෙන අර සංවිධානයේ කාන්තාව ටිකට මෙයයි ගන්න. කොහොම හරි නවත්ත ගන්න කිව්වා මොන හරි උඩර වැට්ටියක් දාලා. රට්ටපාල හාමුදුරුවෝ කිව්වා ඔන්න දැන් මුවෙක් ආව වැද්දාගේ මලේට. ඒ උපමාවෙන්ම තියෙන ඔබ අට කතාව කියවලා ඇති. ඔන්න මුවාට තිව්වා උගුලක් මලයක් තිව්වා කෑම තිබ්බා. හැබැයි මේ මුවා වැද්දට අහුවෙන මුවෙක් නෙවෙයි. වැද්දාගේ මලේ මැදින් පැනලා යන මුවෙක්. දානේ ගත්තා. ඔන්න උඩින් යනවා කියලා අර කාන්තාව මෙයාගේ ඇඟේ එල්ලෙන්න හදනකොට එල්දියෙන් අහසට පැන නැගිලා ගියා. ආයි ආව ධම්ම තාත්තා බලන්න. හතර ගම්මායි මෙයා ආවේ. මොකටද ආවේ? අම්මා තාත්තා සසරින් ගලවන්න පුළුවන්ද බලන්න විතරයි. තේරුම් ගන්න.
මේ කෙලෙස් සංතානේ ඔබේ හිදුණු දවසට කෙලෙස් කියන්නේ රාග දේශ මොහ තියෙනකම් ඔබ මේ භවයේ ඉන්නවා. භවයේ ඔබට ඕන තැන කියන්න බෑ. කෙලෙස් වලට ඕන තැන ඔබට උපදින්න සිද්ධ වෙනවා. කෙලෙස් සිදුන දවසට මේ ජරා මරණ ගමන ඉවරයි. ඉතින් මේ දහම අහගෙන ඉඳී ඒක වෙන්නේ. දැන් ඔබට ඔප්පු වෙන්න ඕනේ නම් මම මේ රූපය අසුරු කරන නිසා, මේ අදහස අසුරු කරන නිසා, මේ සිවුර කියන සංකල්ප, සිවුර කියන හිතනාපු අදහස අසුරු කරන නිසා ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කාවෙක් කියලා උපන්නා. අම්මා මතක් වෙලා ඒ දියණිය ගෙබ්බෙක් කියලා උපදිනවා. අම්මට තමන්ගේ සැමියා මතක් වෙලා යරණියෙක් කියලා උපදිනවා. මේ රූපය අසුරු කරාම වෙන අනන්තේ. ඊට පස්සේ සැමියාට ඉඩම මතක් වෙලා ඌරෙක් වෙනවා. මේව නේද අපි මෙච්චර දවස් කතා කරපු කතානේ. දැන් ඔබට මේක සැකයි. ඔබට තාම මේ ඔප්පු වෙන්නේ නැහැ නේ. ඔබ හිතන්න දැන් ඔබට කෙනෙක් දැක්කම සංකල්පයක් එනවා. අදහසක් එනවා. දැන් ඔබ කවුද? ඔබ දැකලා තියෙනද ඔබ වෙනස් වෙනවද? ඔබේ ඇහැට පේන්නේ සියල්ල රූප. ඒ රූපේ දකින්නකොටම ඇතුලෙන් එන අදහසක්. ඇසට ඒ රූපේ පේනකොටම ඔබට පේන්නේ නෙවෙයිනේ, නොපෙනී නොදැනී එන්නේ. රහසේ වහන් වෙලා මේ අදහස ඇතුලෙන් උපදින. ඒ අදහසෙන් ඔබේ සිත කය වචනේ වෙනස් වෙනවා. ඔබ වෙනස් වෙලා ඉවරයි. ඔබ වෙන කෙනෙක් වෙලා ඉපදිලා එතනම ඉවරයි. ඔබ ජරාවටපත් වෙලා ඉවරයි. ඔබේ රූපෙට බැඳිලා ඉවරයි. ඒ වස්තුකාම කියන්නේ රූපෙට ඇලීම. ක්ලේශකාම කියන්නේ ඔබේ හටගත්ත රාග දේශ මොහ තුන. ඔබ රාග දේශ මොහ වලට ඇලිලා. ඒ වස්තුවටත් ඇලිලා ඉවරයි. කාමයේ කිව්වම දෙපැත්තක් වෙනවා වස්තුකාම ක්ලේශකාම. ඔබ කිසි කෙනෙක් දන්නේ නැත්නම් මේවා පේන්නේ නැහැ. අහලා නැත්නම් පේන්නේ නැහැ. ඇහුවත් බලන්න උත්සාහ කරොත් පේන්නේ නැහැ. දැන් ඇහුවාම ඔබට බැලුවොත් පේනවා ඔබ කෙනෙකුට බලිනෝ කියන්නේ ඔබ ඇලිලා ඉන්නේ මොනවටද? පළමු ඇලිලා ඉන්නේ. හොඳට හිතලා බලන්න කෙලස් ටිකට. ඔබට ආවේ දේශය, ඔබ දේශයට ඇලිලා. අන්න ඒකට කිව්වා ක්ලේශකම්. තේරුණාද? ඔබ කෙනෙකුට බලිනකොට ඔබ ඇසුරු වෙන්නේ මොනවද? ද්වේෂය. බලිනවා කියන එකේ හැබෑ අර්ථය මොකද්ද? ඔබ ද්වේෂයට එකඟයි. ඒ කියන්නේ ද්වේෂයට ඇලිලා. අන්න ඒකට කිව්වා ක්ලේශකම්. මේ ක්ලේශකාමී උපදවන්නේ මොකක් මගින්ද? වස්තු රූපයක් මගින්. මොකද්ද වස්තු රූපය? අතීතයේ ඔබ මේ සම්බන්ධ දීලා තිබුණු තීන්දුව. ඒක වස්තු රූපයක්. අන්නේ වස්තු රූපය විසින් මේ වස්තුකාමයේ මවනවා. නැද්ද? වස්තුකාම ක්ලේශකාම කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න තැනම. පටන් ගන්නෙම වස්තු රූපේ. ඇතුළේ එන රූපෙන් තමයි ඔබට මේ දේ වෙන්නේ. දැන් ඉදා දේවදත්තත් රූප సంతානයක් හදාගත්තා රන්තලියකදී. බේරෙන්න පුළුවන් වුණාද දේවදත්තට? මේ කතා කිව්වේ ඔන්න ඔය දැන් දහම දන්න කෙනාට මේ කතා මනරම්. දහම නොදන්න කාලේ අපිට බුදුහාමුදුරන්ට කල් පෙරළුව කියලා නිකන් හිටියා. නෑ දේවදත්තට බේරෙන්න බැරි මොකෙන්ද? තමන් උපදවගත්තු සංකල්පෙන් දේවදත්තට බේරෙන්න බෑ. දැන් දේවදත්තට ඒ ආත්මේ තරහ ආවට ඊළඟාත්මෙට මේ තරහ වැඩක් නෑ. නමුත් එදා ගත්ත නිසා මෙයා මේක අතහැරලා සුද්ධ කරන තුරු තීන්දුව ගන්න තුරු මේ තරහ යාගේ ජීවිත අයිතිය බවට පත් වෙනවා. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබ තුලත් මේකම නේද වෙන්නේ? ඔබ කෙනෙකුට දීලා තියෙනවා යම් දිනක මෙයා මගේ හතුරා කියලා. ඒ තීරණය ඔබ වෙනස් කරන තුරු ඒ විදිහටම වැඩ කරනව නේද? ඔබට ඒ රූපේ පේනකොටම මෙයා හතුරා කියලා ඔබේ හිතට සංකල්පෙනව නේද? ඒක අතීත රූපේ එනකොටම ඔබ වෙනස් වෙලා ඉවරයි නේද? එහෙනම් ඔබට දැන් පුළුවන් මේක වෙනස් කරගන්න, මේ තීන්දුව වෙනස් කරන්න පුළුවන්. මම මේ සංස්කාරය, මෙතන තියෙන සංස්කාරය, මෙතන තියෙන සංකල්පය, මෙතන තියෙන අදහසක්. මේ අදහස ඇසුරු කරනකොට මගේ සිත, කය, වචනය තුන්දොරම නරක වෙනව නේද කියලා ඔබට ජීවමානව දකින්න පුළුවන් නේද? අන්න එහෙම දකිනකොට ඒ වෙලාවේ කෙලෙස් වල තියෙන සම්බන්ධය ඒ වෙලෙම කැඩෙනවා. ස්වාක්ඛාතයි කිව්වේ ඒකයි. Taman තුලින් මේ මොහොතේම දකින්න එකයි. අකාලිකෝ කියන්නේ මේවා කාලයක් ගිහිල්ලා වෙන එකක් නෙවෙයි. ඒ වෙලේ සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධිය තුලම සිද්ධියෙන් මිදෙන්න. ද්වේෂය තියෙද්දිමයි ද්වේෂයෙන් මිදෙන්න තියෙන්නේ. රාගය තියෙද්දිමයි රාගයෙන් මිදෙන්න තියෙන්නේ. මෝහය තියෙද්දිමයි මොහෙන් මිදෙන්න තියෙන්නේ. නැති එකකින් මිදෙන්න දෙයක් නැහැ. එහෙනම් ඔබේ හැම සිතකම හැම සංකල්පයකම ඔබට පේන්නේ නැතිකම නැත්තම් තියෙන්නේ රාග දේශ මොහ. දැන් සත්‍ය හැදි මේ අපිට හිතෙනවා අපරාධය. ඒක ඇතුලේ තියෙන්නේ ද්වේෂය. තේරුණාද? සින්දුවක් යනකොට හොඳයි කියලා හිතනවා ඒක ඇතුලේ තියෙන රාගය. ඔය දෙකෙන්ම හැසිරෙනවා. ඒ දෙකේ වරදන්න ඔබ මේකට කිව්ව මෝහය. එහෙනම් රාග දේශ මොහ තියෙන තැන රාග දේශ තියෙන හැමතැනම මෝහය පෞරක්ෂේ වට කරගෙන ඉන්නවා. තේරෙනව නේද? ඉතින් අපි එහෙ බැලුවට මෙහෙ පේනවද? අර සබ්ද දිහා බලන් හිටියොත් අපරාධය අපිට බාධායි කියලා ද්වේෂය පේනවද? නෑ කොහෙ බැලුවද පේන්නේ? ඇතුළ බැලුවොත් සද්ද ඇහෙනවද? සද්ද ඇහෙන එකක් නවතිනවා. සමාධිය කියන්නේ ඕක. අපි එහෙට අවධානය දුන්නම අපිට අපි පේන්නේ. අපිට අවධානය දුන්නම ඒ පැත්ත අත්හැරෙනවා. බාහිරය අත්හැරිලා අන්න ආධ්‍යාත්මික කය ඇසුරු වෙන්න ගන්නවා. අන්න දහම දකින්න තැන.
අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රාගදේශ මොහ පෙනෙන ඇස පහළ වුණු දවස. ඒ ඇස පහළ වුණාම ඒක ඇසුරු වෙන ශක්තිය එතනම කැඩිලා බිඳලා ඉවරයි. ඒ තරම් වේගෙන් නිවනට යන්න තියෙන මගක් අපිට මාර්ගය අහු වෙනකන් කාටවත් ගැලවෙන්න නම් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔබ අද දවසෙත් මේ එන්නේ ගොඩක් පින් කරලා නැති අය දහම අහන්න එන්නේ නැහැ. දහම අහන්න පින තියෙන්න ඕන කියන්නේ ඒකයි. එන එකේ අර්ථය ඔබ සමහරට කෙනෙක් කියලා එන්නේ නැත්තේ. ඔබ එන්නේ නැති මොනවද කියන්නේ බලන්න. මම ඊට වැඩිය දන්නවා මම තරම් දන්නවද කියලා බලන්න එන්නේ නැති. එක්කෝ ගිහියා කොහොමද කියන්නේ බලන්න එන්නේ නැති. මොකක් හරි පදනමක එන්නේ. හැම කෙනාම මේ අතීත බුද්ධ ශාසනවල රහතුන් අය මේ බුදුහාමුදුරුවෝ රහත් ඵලය හොයන් ආවේ නැහැ. එහෙම ආවේ ටික දෙනයි. බුදුහාමුදුරුවෝ සරණ යන්නම කියලා කෙලින්ම ආවේ ටික දෙනයි. නමුත් හුඟක් ඒවා බලන්න. වැඩි බහුතර බුදුහාමුදුරුවෝ හොයන් යන්නේ. දැන් පස්සක දවසේ බුදුහාමුදුරුවෝ හොයන් ආවේ නැහැ. උරුවෙල් කාසබල නදී කාසබල ගයා කාසබල බුදුන් වහන්සේ හොයන් ආවේ නැහැ. බුදුහාමුදුරුවෝ උංගාවට ගියා. නේද? බුදුහාමුදුරුවෝ හොයන් යන්නේ ශරීර මොකක්ද දෙන්නේ? ඔයාලට කී දෙනාද ඇවිල්ලා තියෙන්නේ? ඒ වගේ දැන් ඔබ එහෙනම් දැන් කිසා ගෞතමී පටාචාර්ය මොකටද නිවන් දකින්නද? කිසා ගෞතමී නෝ මම මරණයකට පණ ඉල්ලගෙන. පටාචාර්යන්නේ අනිත් මිනිස්සු ගල් ගහනවා මම බේරලා දෙන්න කියාගෙන. නේද? දැන් සුනීත ළඟට බුදුහාමුදුරුවෝ වඩිනවා. සෝභාග්‍යක මරණ ළඟට ගැට ගහලා තිබිච්ච තැනට බුදුන් වහන්සේ වඩිනවා. හැම කෙනාගේම පෙරපින. නමුත් ඒගොල්ලන් දන්නේ ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන නිවන් දකින්න හුරුව. ඒ හුරුවෙන් තමයි මේ හැම සිද්ධියම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබ මොන හරි දෙයකට ආවනම් ඒ ඔබ නොදැනගත්තට තියෙන්නේ අතීතයේ ඔබේ හැංගිච්ච පින. අන්න ඒක මතුවෙන්නේ මේ ධර්ම ශ්‍රවණයෙන්මයි. ඔබට තේරුණා නම් අන්න මතුවෙනවා. මේ ධහම තේරුණා නම් අපි මේ යන්නේ සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනම් මේ සිත සුද්ධ කරගන්න වැඩේට අපි මෙච්චර කල සිත සුද්ධ කරන වෙනුවට වෙන වැඩ කරලා නේද? අපි කරලා තියෙන ඇත්තටම සමාධිය දිනු කරලා ධර්ම දේශනා අහලා භාවනා කරන්න ගිහිල්ලා අපි කරේ හිත తాවකාලිකව සුද්ධ කරගත්තා. සුද්ධ කරා නෙවෙයි ඒක නියමාර්ථය නම් හිතේ තියෙන කෙලෙස් වැහෙන්න වෙන රූපයක් ඇසුරු කරා. ඒ විදියට ඔබ ගත කරා ඒ වෙලාවේ ඇත්තටම කෙලෙස් ඇසුරු වෙන්නේ නැහැ. මොකද වෙන රූපයක් ඇසුරු වෙන නිසා කෙලෙස් ඇසුරු නොවෙද්දී ලොකු සතුටක් සැනසෙල්ලක් ඔබට දැනුණා. ඔබ දැන් භාවනාවෙන් මිදුනම ඔබට දැනෙනවානේ මේ පරිසරය ගිනිගත් එකක් විදියට. ඔබ ආයි කැමති මොකටද? භාවනාවට. ඔබ දැන් පරිසරයට විරුද්ධයි. හැබැයි ඔබ පරිසරයට විරුද්ධ එක පේන්නේ නැහැ. ඔබ ඒ වෙනුවට කරන්නේ නැවතත් භාවනාවට පෙළඹෙන එක. මේක හරහා ඔබ අවිද්‍යාව ඇසුරු කරා. මේක හරහා චතුරාර්ය සත්‍ය අවබෝධය නැති වෙලා ගියා. දුකට හේතුව කියන එක හොයන වෙනුවට ඔබ යම්කිසි අරමුණක් අල්ලා අරමුණ දිගේ භාවනානුයෝගීව සමාධිය වඩාගෙන ගියා. මේ අපි කාටවත් මටත් ඉස්සර වෙච්ච කියන්නේ. ඒක නිසා බය නැතුව කියන්නේ නැහැ. අපි කරේ සමාධිය වඩාගත්ත සමාධි භාවනාව මොකක් හරි කරන සමාධිය. හැබැයි හිත බලන්න වෙලාවක් තිබුණද ඔය කාලේ? ඔය කියන්නේ ටික සමතේ කරලා මේක කරන්න කරාද මං අහන්නේ? කාටවත් පුළුවන්? සමාධිය ආවට පස්සේ බලන්න දෙයක් නැති වෙලා යනවා. ඔය මොනව බලන්නේ? එහෙනම් බුදුන් වහන්සේ පස්සක දවසට පටන් ගන්නෙම කාමේසු කාමසු කල්ලිකාණ යෝග ගැන. ඒ කියන්නේ ඔබ යම්කිසි අදහසක් ඇසුරු කරනකොට මේ අදහස ඇසුරු කරන එකට කිව්ව සංකල්පයටයි කාම කියන්නේ. ඒ අදහසට නැවත වාරයක් ඇලෙනවා. අදහස ඇසුරු කරන එකට ඔබ අවිද්‍යාවෙන් බැඳෙන එකට කිව්ව තණ්හාව කිව්වා. අන්න ඒකට කාම තණ්හා. කාම කියන්නේ සංකල්පය. සංකල්පේ තියෙන ගතිය. ඒ සංකල්පේ තියෙන ගතියට ඔබේ ආසාව තමයි කාම තණ්හාව. දැන් ඔබ ඒක විඳින එකට කිව්ව භව තණ්හාව. ඔබ මේක අත්හැරෙන්නේ නැහැ දැන් ඊළඟ මොහොතට එනවා එකට කිව්ව විභව තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ඔබේ වර්තමාන තණ්හාව යායන් තණ්හා කියලා බුදුහාමුදුරුවෝ පටන් ගන්නවා. මේ තණ්හාව තුන් ආකාරයකට ක්‍රියාත්මක වෙන හැටි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සයති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් බෙදෙන මේ වර්තමානයේ ඔබ රූපයට තණ්හා කරලා අවිද්‍යාව නිසා එන සංකල්පයට තණ්හා කරලා භවය සකස් වෙන්නේ නැහැ. මැරෙන වෙලාවේ ආවේ මොකද්ද? අම්මා මතක් වෙන්නේ. තේරුණා නේ මේකේ හානිය දැන් ටිකක් තේරුම් ගනිමු. අම්මා මතක් වෙනකොට හැමදාම Tamanට ප්‍රශ්නයක් වෙනකොට අම්මා මතක් කරගනිපු දුව, දහම ඇසුරු නොකරපු දුව අම්මා මතක් වුණා අම්මා මැසුරු වෙද්දී මේ කය වේදනාව විඳලා මැරෙනවා. මැරෙද්දී අම්මා මතක් වුණා ගිහිල්ලා ගෙම්බෙක් වෙලා අම්මගේ අසලම උපදින. අම්මා ඉතිස්සෙල්ලා මැරිලා ගිහිල්ලා ගැරඩියෙක් වෙලා උපදිලා. දෙයිනේ දැන් තේරෙනවද ඔබ භවයේ හානිය? කනකැස්බයි වීසිතුරු කොච්චර ඇත්තද කියලා තේරෙනවා මේ දහම්මැස පහළ වුණා. මොනතරම් අමාරුද මිනිස්සෙක් වෙන්න. 84000ක් වෙහෙර හදපු ධර්මාශෝක රජුරොන්වත් 84000 මතක් වුණේ නැහැ. හදපුවා. ද්වේෂ හිතක් ආවේ පිඹුරෙක් වෙන්න, තිරිසන් പ്രേත ආත්මයට යන්න.
අසන්තෘෂ්‍ය දාන දෙන්න කල්පගාන පෙරම්පුරන් ආපු කෝසල මල්ලිකා මරණාසන්න වෙලාවේදී දාන වස්තු මතක් වුණේ නැහැ. අපිට ඕනේම හිතට ගන්න බෑ. දැන් මිදරක පුරුදු වෙනවා. මං හරියට දන් දුන්නා මෙහෙට දන් දුන්නා. රුවන්වැලි සෑයට පිළිකර පූජා කරා. මම කියන්නේ ඒව හිතන්න එපා කියන්නේ නැහැ. අපිට අයිතියක් නැහැ. හැබැයි ඔබට හිතන්න උගන්වනවා අපි කරන්නේ. මං අර කිරිවෙහෙරට අට පිළිකර පූජා කරා කියලා ඔබ හිත ඉන්නවා. ඔබ යන්නේ කටුවක් අකුලේ. දැන් මතක් වෙනවට පිළිකර. ඔය මැරෙන වේදනාව මොකද්ද? මේ සුළු කට්ටක් කරන වේදනාවදී උදු අම්මෝ බේරගනියෝ බේරගන්න. මරණාසන්න අවස්ථාවකට ආපු එකෙන් අහන්න මොනවද මතක් වෙන්නේ කියලා. ඔය මැරිලා ගොඩ එනයි නිකන් අපංගලක් මතක් වෙන්නේ. නිකන් අබෝධියක් එහෙම ඒ ඕන රූපය අපිට උපදවන්න පුළුවන් නම් ආත්මය එහෙනම් අනාත්මයි කියන්නේ නැහැ බුදුන් වහන්සේ. මතක තියාගන්න මේ අනාත්ම දර්ශනය පුජ්‍යලෙක් නෙවෙයි. නිතරම කෙලෙස් රූපේ එන්නේ ඉස්සෙල්ලා. අපිට වේදනාවක් එනකොටම අපිට එන්නේ මොනවද? වේදනාවට අදාළ රූප පද්ධතියක්ම එනවා. අපි කරපු වැරදි, අපි කරපු හතුරුකම් අපිට ඉන්න හතුරු. ඒ වේදනාවට දුක වේදනාවට අයිති රූප කලාප ටික මතුවෙන්නේ. කවදාවත් ඔබට ඕන එකක් එන්නේ නැහැ. ඇත්ත කියලා ඔබ පිළිගන්නේ. කවුරු හරි උරේ හැපුණා කියන පාරේ යනකොට. නිකන් හරි මෛත්‍රියක් එනවා. බොරු කියන්න බෑනේ. බොරු කිව්වත් ඒකත් අපේම කර්මෙයි අයිති. නේද? ඔබ මේව පාරේ ඇවිදලා යද්දි පය පැටලෙන. කෙනෙකුගේ පය වැදිලා සෙරෙප්පුව කඩලා යනවා. සූපත් ඒවා කියන්නේ නේද? ඉතින් යාන් මැරෙන වෙලාවට එන්න විදියක් නැහැ නේ මේ සෙරෙප්පු කබලක ඉස්සරහම. දැන් යනකොට සෙරෙප්පු දෙක නැතිව මොනවා වෙයි? මුඛා ගත්තත් දන්නේ නැහැ. කවුරු ගත්තත් දන්නේ නැහැ කියලා දෙන්නේ මුඛා ගත්තත් දන්නේ නැහැ. පළවෙනි සැරේ කවුරු ගත්තත් දන්නේ නැහැ කියලා බලලා එන්න එකට කවුරු මුඛා වෙනව ඊළඟ ගත්ත ගන්න හොඳක් වෙන්නේ නැහැ කියලා එනවා. ඔන්න රූප වෙනස් වෙන හැටි බලන්න ජීවිතෙන් ඇත්ත බලන්න. ඔබට ඕන රූප ගන්න පුළුවන් නම් කෝසල මල්ලිකාවට පුළුවන් දාන්නේ ගන්න. අසන්තෘෂ්‍ය දාන්නේ දන්නවනේ මුතු කුඩ 500ක් අල්ලපු ඇත්තු 500ක්. ඉතින් ඇතේ මුතු කුඩ අල්ලන්න මේ හෙන්ඩු නැති මේ ඇත්ගොහුව නැති ඇත්තු 500ක්. රහතන් වහන්සේලා 500කට මුතු කුඩ අල්ලන්න කොයිතරම් ප්‍රාතිහාර්යද කොච්චර බලයක් තියෙන්න ඕන. ඒ වගේ දානයක් දෙන්න කොච්චර පිනක් තියෙන්න ඕන. ඒ දානේ මතක් වුණේ නැහැ. ඒ නිසා ඔබට ඕනේ හිතට ගන්න බෑ. ඒ නිසා කියන්නේ බුදුන් වහන්සේ එන එකට දඬුවම බුදුහාමුදුරු ගන්නනේ. මොකක් ආව මොකද්ද? සංස්කාරය. ඔබ හදපු එකද සකස් වෙන එකද? හොඳයි ඔබට එළිය රූපේ දකිනකොට හිතට එන එකක්ද? ඔබ හිතන එකක්ද? හිතට එන එක. ඉතින් එන එක සකස් වූ දෙයක්. ඒකයි සංස්කාර කිව්වේ. ඒ හිතට එනකොටම හිත කය වචනේ මොන ගතියෙන්ද සකස් වෙන්නේ? ඒ එන රූපෙට අයිති ගතියේ. ඔබ එළිය කෙනා තරහකාරයෙක් කියලා හිතෙන් මැවුණා නම් දැන් ඔබේ කය මොන වගේද? කය මෛත්‍රී සහගතයි සිත දේශ සහගතයි. නේ කය සිත වචනේ දුන්තරෙම තියෙන ද්වේෂය. නේද? මොන වගේ වචනයක්ද? අන්න අර කිව්ව වචන තමයි. උරේ වැදුනම ඒ ටිකම එනවා. ඊට වැඩි දැන් අපි බොරුවට සෙත් පදනෝනේ. අනේ සියලු සත්‍යවල දුක් වේවා. සෙත් පදන තැන ඉන්නවා අපේ අකමැති කෙනෙක්. දැන් බ්‍රේක් කරලා කියවෙන්නේ සියලු සත්‍ය. නිදුක් වේවා කියනවා අරයා ඇත්තටම නම් කියන්න බෑ. ඔබ අවංකන දැන් ඔබ ඇත්තටම මේ ඔබ හිතන්න ඔබ පින් කරලා ඒකයි මේ දහම අහන්න ආවේ. එතන ඉඳන් ඔබ සතුටු වෙන්න. ඔබ සතුටු වෙ යුතු තැනක මේ ඉන්නේ. ඔබ ආවේ නිර්මල දහම අහන්න. කාටවත් ගැටි නැති දහමක් අහන්න. බුදු පියාණන් වහන්සේගේ පාසෙ වෙනේ ගමන් කරන්න ඔබ ආදාවේ මෙතෙන්. ඒ නිසා ඔබ කාටවත් ගැටි නැතුව හිතන්න. ඇත්තටම අපි මෛත්‍රිය කියවනකොට අපිට කොච්චර හතුරු මතක් වෙනවද? රටවල් වල අය අපේ හතුරු මතක් වෙනවා. ඔබ කවුරු හරි දැඩි හතුරෙක් කියලා කිව්වනම් පුළුවන් දෙයාට සෙත් පතන්න. හොර සතුරන්ට අපේ ආන්දර නම් අපිට හැමදාම සොර සතුරෝ නිදුක් වේවා කියන රෙකෝඩ් කරලා තියෙනවා. මම ඇත්තටම හතුරු අවංකවද කියන්නේ. දවසක් ඇහුවා hina වෙනවා. බෑ කිව්වා. මම ඵලයට ආවම ඉබේමයි නේ. හොර හතුරු කියලා කොටසක් නෑ. අසරණයෝ ඉන්නේ ඇත්තටම. මේ ලෝකෙ ඉන්න ඔබේ අම්මා තාත්තා. මේ ලෝකෙ ඉන්න ඔක්කොම අම්මා තාත්තුනා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ කවුරුත් මේ සංස්කාර ඉස්සර අසරණ විරිසක්. ඇතුලෙන් එන රූපෙට අසරණයිද නැද්ද? ඔබට හිතනවා නම් කවුරු හරි දැක්කම මොකක් හරි මේකෙන් බේරෙන්න බැරි. අපිට එයාගෙන් බේරෙන්න දුවල පුළුවන්, බාහිර රූපෙන් බේරෙන්න හැංගුණාම පුළුවන්. පුළුවන් සංකල්පෙන් බේරෙන්න. මේ මෙතන තේරුම් ගන්න. ඒකයි අර කරණීයමෙත් සූත්‍රයේ දේශනා කළා කිව්වේ ඒ යක්කු ඉන්න තැනටම යන්න කියලා. යකයින් බේරෙන්න අල්ලපු කැලේට යයි. දැන් මතකයයින් එන්නේ නැහැ. එතෙන්ට ගියත් අර කැලෙන් ආවේ මෙහෙම නිසයි කියලා රූපේ. නේද?
ඔබ දන්නවා මේ නයිකාලා කියලා ප්‍රශ්නයක් කිව් වික්ෂුන් වහන්සේලාට කොහටද යන්නේ කිව්වේ? එතෙන්ටම කඳපරිත්ත සූත්‍රය දේශනා කළා එතෙන්ටම යන්න. ඒකේ අර්ථය මොකද්ද? ඔබ තැන මාරු කරාට රූපය අයින් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ අර ආනන්ද හඳුරෝ කෙවුවා එක්තරා වෙලාවක අහන ප්‍රශ්නයක්. ඒ ගමේ අය පහර දුන්නොත් මොකද කරන්නේ? වෙන ගමකට යනවා කිව්වා. ඒ ගමේ අය පහර දුන්නොත් මොකද කරන්නේ? තව ගමකට යනවා කිව්වා. එතෙදි හැමතැනම මාරු වෙවි ඉන්න වෙන්නේ බැලුවා. නමුත් මතක තියාගන්න මේ සුද්ධ වූ දර්ශනේ කුතුම් පාරිශුද්ධ දර්ශන තේරුම් ගත්ත ගමන් ඔබ ඵලයේ ඉන්නේ. පස්සෙපත් වෙන ඵලයක් නෙවෙයි. දැන් ඔබට තේරෙනවා මේ සංස්කාරයක් සකස් වීමක් එන්නේ. ඒ සකස් වීම අපි හදන එකක් නෙවෙයි ඇත්තට. එළිය ඇහැ රූපේ ගැටෙනකොටම එළියේ තියෙන රූපය අසත් එක්ක ගැටෙන මොහොතේම ඇතුලෙන් ඇවිල්ලා සංකල්පයක්. අපි නරක්ුනේ එළියකින්ද ඇතුලේකින්ද? ඇතුලේ. දැන් දේවදත්ත ඉන්නේ බුදුන් වහන්සේ ළඟ. දැන් ශරීර මුගලන් දෙනම බුදුහාමුදුරනේ වන්දනා කරද්දී ආනන්ද හාමුදුරුවෝ වන්දනා කරද්දී දේවදත්තට පේන්නේ ආතුරු දේවදත්තට ඇතුලෙන් එන්නේ මොකද්ද? පෙරලනවා ගලා. ධර්මිනියක් බඳලා එවනවා. ප්‍රාටික පොළ එවනවා. මරනවා. නේ? මොනවද ක්‍රියාත්මක කරේ? බුදුහාමුදුරුවෝ කිව්වද මට ගලක් පෙරලන්න. මට ධර්මිනියක් බඳලා එවන්න මම මගේ බලය පරීක්ෂා කරන්න. ධර්ම බඳලා එවන්න කිව්වද? කවුද යාර දේවදත්තට මේක කියන්නේ? දේවදත්ත පිටින් ඇත්තටම හොඳින් ඉන්නෝනේ ඇස්පියාගෙන අඩවන් දෙන්නේ. ඉතින් බලන් ඉන්නද බුදුහාමුදුරුවෝ දිහා. බලන් ඇතුලෙන් එන්නේ මොනවද? අන්න බේරෙන්න බැරිුනේ මොකෙන්ද? ඇතුලෙන්. පව් කරේ කවුරු කියන එක කරලාද? ඇතුලේ කියන දේ කරලා. ඔබට පැහැදිලිද? එහෙනම් කොතනද සුද්ධ කරන්න ඕන? අන්න සචිත්ත පරියෝදපණන් කියන්නේ එතෙන්ට. ඔය රූපේ අත්තරින්න පුළුවන් නම් පස්සේ ලැබෙන ඵලයක් බුද්ධ දේශනාව නෑ. ඒ වෙලේ තියෙන්නේ ඵලය. ඵලය කියන්නේ මොකද්ද? දැන් අපි මාර්ග ඵල හේතු ඵල. හේතු ඵලය කරන් ඉන්නේ හේතුව සකස් වීම. ඔබ දන්නවද හේතු ඵලය කියනවද? සකස් වීමමයි හේතුව. යෝ ධම්මා හේතුප්පගව. සකස් වූ දෙයමයි ඔබට හේතුව. දැන් ඔබට අරය හතුර කියලා හිතුණු එකමයි හේතුව. හිතුනේ නැත්නම් ඔබට අරක් වෙනවද? ආ ඵලය මොකද්ද? ඒකෙන් මිදීමමයි ඵලය. නේද? හේතුව අයිති කරගන්නේ නැති තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ. තණ්හාව නැති තැන ඵලය. ඒ කොතෙන්ද නේද මාර්ගය ඕන? මොකටද මාර්ගය අවශ්‍ය? ඔය දුකෙන් නිදහස් වෙන්න. සසර බැම්ම කඩලා දමන්න. සංසාර ජරා මරණ දුක ගෙනත් දෙන මෙන්න මේ බැම්ම කඩලා දාන්න. ඒක කඩලා දාන්න නම් ඔබට පේන්නේ කොහෙද? බාහිරේද ඇතුළ? ඇතුළ. එහෙනම් හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. හේතු නිසා හටගත්ත දේ බංග වුණාම නිරුච්ඡති කියන්නේ නවතින ගමන. හේතුඵල දහම හේතුම ඵලය. ඵලය කියන්නේ අයිතිය. සකස් වේ කයිති වෙලකොට. අවිද්‍යාව තණ්හා. අවිද්‍යාවපච්ච තණ්හා. අවිද්‍යාවපච්ච තණ්හා නේ දිගට එනවා මම මේ කොට ඕන කොටස විතරයි ගත්තේ. දැන් අවිද්‍යාවපච්ච සංඛාරෝ පිළිවෙලන්නේ කියන්නේ. ද්වාදස සංඛාර කොටස සම්පාදේ. ඔබට අවිද්‍යාව තියෙනවා අවිද්‍යාවයි තණ්හාවයි. තමයි ගමනට මුල් වෙන්නේ. දැන් ඔය අවිද්‍යාවම නැති වෙනවා කියන්නේ මොකද? ඒ අවිද්‍යාව එච්චේ වාශේෂ විරාග නිරෝධත් සංඛාර නිරෝධත්. අවිද්‍යාව නැති වෙනවා කියන්නේ මොකද? ඇත්ත පේන්නේ. මොකද ඇත්ත? එළියේ තියෙන ඇස එක ගැටෙන රූපයක්. ඇතුළේ තියෙන්නේ සංකල්පයක්. මම නරකුණේ මොකක් ඇසුරු කරලාද? සංකල්ප ඇසුරු කරලා. එහෙනම් මම නිවෙන්නේ මොකක්? දැන් නිවෙන්න මේ ගින්න නිවන්න තියෙන්නේ. මගේ කය තුල පැතිරුණු ගින්න, වචන තුල පැතිරුණු ගින්න, සිත තුල පැතිරුණු ගින්න. මේ තුන්දරම අවුලගත්ත ගින්න නිවන්න නම් මොකද කරන්න ඕනේ? ඒ ගින්නට තුඩු දෙන හේතු වස් කරලා දාන්න. එහෙනම් ඔය රූප සංකල්පේ අනර්ථ කොට, අසුභ කොට, විපාක කොට මෙනෙහි කරන්න වෙන ඔච්චරයි ඔබට කරන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරන හේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මතකයි නේද? දැන් ඔබට එළිය කෙනෙක් පේනකොට හිතන අරමිනිය හතුරෙක් කොරෙක්. මිත්‍යා දෘෂ්ටිකේ ආදී සංකල්ප වෙනවා. ඔබ නරක වෙන්නේ එළියේ ඉන්න කෙනාගෙන්ද ඇතුළේ එන සංකල්පෙන්ද? එහෙනම් අර කෝසල මල්ලිකාවට අවීචියන්න උනේ මොකක් ඇසුරු කරලාද? ඇතුළට ආපු සංකල්පය ඇසුරු. තේරුණා නේද? අර අම්මා මතක් වෙලා ගැරඩියෙක් වුණා කියන්නේ අම්මා කොහෙන්ද ආවේ? දැන් අම්මා මැරිලා නේ ඉතිස්සෙල්ලා. අම්මා මතක් වුණා කියන්නේ මොකද්ද? මනසේ මතකයක් අවදි වුණා. බුද්ධ වචනින් කිව්වොත් මනංච පටිච්ච ධම්මේ උපජ්ජති. මනසේ ධර්මාරම්මණයක් වුණා. සංකල්පයක් ඉපදුණා. සංකල්පයක් කියලා නොපෙනෙන එක තමයි ප්‍රශ්නේ. අම්මයි කියලා රූපයකට ඇලෙන එක. ඒක තමයි කාම තණ්හාව කියන්නේ. කාමය කියන්නේ ඒකට වස්තුකාම. ඔන්න වස්තු රූපෙට ඇලුනා.
එතකොට අම්මා මතක් වෙනකොට ආවේ අම්මට කැමැත්ත, තණ්හාවට ඇලුනා. අන්න ක්ලේශකාම, වස්තුකාම, ක්ලේශකාම. එක තැනම භවය සකස් වෙනවා. ගැලවෙන්නේ කොහොමද දෙයියනේ තේරෙන්නේ නැති කෙනෙක්. මෙච්චර කියලා තමයි කෙනෙක්. නාහපු කෙනෙක් ගැන මොන තරම් පවුද? මොන තරම් මේ ලෝකයේ අසරණද? දැන් අපි මෙහි බලාගෙන මොනවද ඇසුරු කරන්නේ? මේ බාහිරේ බලාගෙන සද්ද අහගෙන මොනවද ඇසුරු කරන්නේ? ඕක උපමා කරලා වෙන්න බුදුහාමුදුර කරත්ත වැන්ද? අස්පයක් නේ. කරත්තේ අස්පේ වදිනවා. කරත්තේ වැන්දාන්නේ ඇයිට උපමා කරන්නේ? මෙන් ඇවුනොත් කියලා මං කියන්නේ. එයා මොනවද කරන්නේ? වමාර කන. වමාර කන හේයින් අන්නේ જાති කෙනෙක්. එයා සුදුසු කරත්තෙට. අපි මොනවද මේ කරලා තියෙන්නේ? අතීත රූපයක් වමාරලා වික ඉන්න. ඒකම ආහාරයකට රූපය ආහාරයකට ඉන්නවා. කබලින්කාර ආහාර කියන්නේ ඔන්න ඔය කබලි කරගෙන තමයි යොදාගත්ත රූපේ නැවත ආහාර කරගන්නේ. නේද? ආහාර සම්භූතං. ඔය කිව්ව ආහාරය සකස් වෙනවා. මොන සතාට ආහාර සකස් වෙනවා. පංච උපාදාන ස්කන්ධේ පවත්න්නේ රූපෙත් එක්ක. රූපෙට කාමුණාම භවය සකස් වෙනවා. එතකොට ඔබ මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා කෙනෙකුගේ වරදක් කවුරු හරි කියනවා අහලා තියෙනවා. ඔක ඇහුණා විතරයි. දැන් ඔබට මේ ඇහුණු දේ හොඳට කොහෙද තැන්පත් වෙන්නේ? ඔබේ ගබඩාගාරේ තැන්පත් වෙනවා. අපි දන්නේ අවුරුදු 10කට පස්සේ අරගෙන දැක්කා. ඒ අතරත් මතක් වීම වෙනවා. පැයෙන් පැයට, පැය දෙකෙන් දෙකට. ඒව දන්නේ නැහැනේ අපි මේ මනසක් ගැන පරීක්ෂණ නොකරපු නිසා මතක් වෙන්නේ ඒව දන්නේ නැහැනේ. මේ නොදන්න කෙනෙකුටනේ දහම දෙසන්නේ. දැන් ඔන්න දහම දන්න කෙනෙකුට පේනවා අර අවුරුදු 10කට පස්සේ අරයා දැක්ක ගමන් එයා දකින්නවද හැට රූපයක් පේනවා. බුද්ධ දේශනාව, ඒක දැන් බුද්ධ දේශනාව ඇසුරු කරනවද අපේ දේශනාව අපි ඇසුරු කරනවද? අපේ දේශනාව. මෝහය. දැන් අපිටද පේන්නේ ඇසට රූපයක්. ඇසට රූපයක්. මොකද ඩගල මතුවෙන්නේ? අන්න අර අවුරුදු 10කට ඉස්සෙල්ලා කවුදෝ කියනවා ඇහුණු එක ආවා. ආපු ගමන් අපි මොකද උනේ? ඔක්කොම අපි නරක වුණා. ජරාවටපත් වුණා. දැන් මම කියලා අයිති කරගෙන ඉන්නේ මේ ජරාව ස්කන්ධ ටික. ජරා දුක්ඛ කියන්නේ මේ ජරාව නැමැති දුක අයිති කරගෙන ඉන්නවා. දැන් ඔබ කවුරු දිහාද මේ ජරාවෙන් බලන්නේ? ඒකයි කිව්වේ කවුරුත් ඇසුරු කරන්න හොඳ නැහැ කියලා. හරියට තේරුණොත් දන්නවා අනිත් අය බේරෙන්නේ නැති මිනිස්සු ගාව ඉන්න හොඳ නැහැ. ඒ අය මේ රූප බලන් දුක් විඳිනවා. හරියට තේරුණා නම් මූණ බලන්නේ නැහැ වගේ කවුරුත්. තේරුණා මදි නිසා ඔබ බලනවා. ඇයි දෙයියනේ ඔබ බලන්නේ? ඔබ බලනවා නෙමෙයි සංකල්ප විසින් මේ බලන්න හදන්නේ. ඔබට එන සංකල්පෙට නෙමෙයි පේන්නේ. සංකල්පේ සුද්ධ කරපු කෙනයි ඕන තැනක ඉන්න සුදුසු. තේරෙනවද? සචිත්ත පරියෝධපන සිත සුද්ධයි කියන්නේ අරගෙන සංකල්ප සුද්ධ කරන්න තියෙන්නේ. දැන් එයාට අවුරුදු 10කට ඉස්සෙල්ලා කවුද කියන එකක් ඇහුණු එකක් ආව හිතට. ආපු ගමන් එයා නරක් වුණා. එයා දන්නවනේ මම නරක් වෙලා කියලා. අපි කාගේ වැරදේ බලන්නේ? අර මිනිහා හොරේ. අර ගියාට හොරේ. කාගේ දිහායි බලන්නේ? දැන් අපිට වැඩක් තියෙනවා එයා හොරා කියලා බලන්න. අපි දුකට කැමතිද? නැහැ. ඒ උන දැන් අල්ලන් ඉන්නේ දුක. ඒ දකින්නකොට ආවේ සුඛ වේදනාවද දුක වේදනාවද? දුක වේදනාවනේ දුක වේදනාවට අකමැති නම් අතාරින්න එපා. අරයා දිහා බලාගෙන අපි මොකද්ද ඇසුරු කරන්නේ? දුක වේදනාව. මොකක් නිසාද අපිට මේ දඬුවම ලැබෙන්නේ? නොදන්නකම හරහා අවිද්‍යාව හරහා. දැන් මේ ප්‍රඥාව හරහා අපට ලැබෙන මේ තීන්දුව බුදු පියාණන් වහන්සේගෙන්. හොඳට තේරුම් ගන්න ඇතුළ බලන්න ඇතුළේ මේ අවස්ථාවට සකස් වූ සංකල්පයක් විතරයි එතන තියෙන්නේ. ඔය සංකල්පයක් කියලා දකින මොහොතේ එහෙම හිතන මොහොතේම බාහිර රූපයක තිබුණු ඇලීම ගැටීම මුලාව රාගදේශ මොහ තුනම කැඩිලි ඉවරයි. ඔබ බාහිර රූපේ බලනවා කියන්නේ ඇතුළ පේන්නේ නැහැ. ඒකට කියත පටන් ගන්නෙම අවිද්‍යාවයි. ඔබ ඇතුළ බලනවා අවිද්‍යාවට පවතින විදියක් නැහැ ඇතුළ දැක්කකම. එහෙනම් අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධා. සංඛාරයට පවතින විදියක් නැහැ ඇත්ත දකින්න. ඔච්චර සරලයි දහම. මතක තියාගන්න ඔබ හරි වාසනාවන්තයි කියලා කියන්නේ නිකන් නෙවෙයි. මේ චුට්ට අද හරි ලබන සතිය හරි තේරුම් ගත්තොත් ඔබට ඕන තැනක ඉන්න පුළුවන්. ඔබට ඔබේ කෙලෙස් පෙනෙයි. ඇත්තටම කෙලෙස් හටගන්නේ හිත තුල. බුදුහාමුදුරුවෝ මෙච්චර කලක් දේශනා කළ තියෙන සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසන. අනේ බුදු සසුන කියන්නේ මේ සිත සුද්ධ කරන එක. අඟුලිමාල අන්තිමට තමන්ගේ සිත සුද්ධ කරගත්තම ළඟින්ම වාඩි වෙන්න අවසර ලැබුණා. හිතේනේ තිබුණේ අන්තිම ඇඟිල්ල කපන්න. දැන් හිතට එන එක අයින් කරනවා. හිතට එනකොටම ඇඟිල්ල කපන්න මේක සංස්කාරය.
මේක සංකල්පයක් විතරයි. මේක අනිත්‍ය දෙයක්. මේ සිත නිසා හැදුණු කයද අනිත්‍යයි. මේ සිත නිසා හැදුණු වචනද අනිත්‍යයි. මේ සිත නිසා හැදුණු සිතද අනිත්‍යයි. මේ සිත නිසා හැදුණු විඥාණයද අනිත්‍යයි. මේ සිත නිසා මේ සංකල්ප නිසා හැදුණු වේදනාවද අනිත්‍යයි. මේ වේදනාව නිසා හටගත්ත හැඳිරීමද සංඥාවද අනිත්‍යයි. මේ වේදනාව නිසා උපන්න රූපය හෙවත් අතීත රූපයද අනිත්‍යයි. එහෙනම් රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා එයා අර සකස් වූ ධර්ම පහ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය කොට දකිනවා. දකිනවා කියන්නේ බුද්ධ ශාසනය. අන්න සිත සුද්ධ වුණු මොහොත. අන්න කෙලෙස් වලින් මිදුණු මොහොත. අන්න කෙලෙස් ඇසුරු නොවන මොහොත. උපතින් වසලයක් නොවේ නජජ්ජා වසලෝ හොති. නේද? කම්මනා වසලෝ හොති ක්‍රියාවෙන් වසලෙක්. ඔබ දැන් උපදුණු සංකල්පය නිසා ඔබ වසලෙක් වෙන්නේ නැහැ. ඔබට ඉඩ තියෙනවා බේරෙන්න. හරි වාසනාවන්ත දහම. නිර්මල බුදු වදන ඔබටත් මටත් වාසනාවට පහළුනේ. ඔබට පෙරසිත උපදී අරය හතුර කියලා. නමුත් ඔබ වසලෙක් වුණේ නැහැ. ඔබ වැරදිලා හරි ඒ සිත අල්ලන් ක්‍රියාත්මක වුණොත් අන්න වසලයා. කම්මනා වසලෝ හොති. දැන් ඔබට අයිතිය තියෙනවා. උපතින් වසලයක් වෙන්නේ නැත්තේ උපත සංකල්පයක් කියලා දකින්න තැන. දැන් ඔබ ඇතුළ සුද්ධ කරනකොට ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ. උපතින් බ්‍රාහ්මණයෙකුත් නෙවි. මම හොඳ කෙනෙක් කිව්වට මං හොඳ කෙනෙක් නෙවි බව දැන් ඔබ පිළිගන්නවා. ක්‍රියාවෙන් තමයි හොඳ කෙනෙක් වෙන්නේ. කම්මනා හෝති බ්‍රාහ්මණෝ. එහෙනම් දැන් ඔබ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙන්න හදන්නේ. සම්මතයේ ඉන්දියාවේ හිටපු උපතින් බ්‍රාහ්මණ මෝඩය ඔක්කොම පරද්දලා බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය බ්‍රාහ්මණය බවට පත් වෙන හැටි මේ බුද්ධ දේශනාවෙන් කියන්නේ. ඔබට අර හතුර කියලා එනකොටම හතුර කියන්නේ සංකල්පයක් කියනකොටම ඔබ අයිති බ්‍රාහ්මණ වංශයට. තේරුණාද? දැන් ඔබ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙයි කියන නිර්මල බුදු වදන ඔබේ ජීවිතේට එනකොට මොනතරම් සතුටක්ද? අපි ගිනි ගන්න සංකල්පෙන් නම් නේද? අපි ගිනි ගන්න පංච උපාදානස්කන්ධෙන් නම් මේ ගින්න නවතිනවා නම් අපි නිවිලම නම් දැන් අවසාන මොහොතේ අර දුව මැරෙනකොට අම්මා කියලා ආවේ රූපයක්. ඒ රූපේ ගින්නක් නේද ඇසුරු කරේ? ඒ රූපය ඇතුළේ තියෙනව නේද? රූපය ඇසුරු කරොත් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනව නේද? දැන් ඒ දුව ගෙප්පෙක් කළ ඉපදුනාම මරණ බය තිබුණේ නැද්ද? ගෙප්පට මරණ බය නැද්ද? අර ගණඩිය කට අරන් එද්දි මොනතරම් කෑ ගහන්නේ නැද්ද? හොයන් යන්නේ අම්මා ගිලින්නේ ගැරණිය. එයා දන්නේ නැහැ මේ අම්මා කියලා. අපිට පේනවද මේ ඉන්නේ අම්මා තාත්තා කියලා? මනුස්ස ලෝකෙ ඉන්න අපිට බුදුන් වහන්සේ දේශනා කරා. ඉතින් අපිට අන්තයි තිරිසන් ආත්මය. මේ ආත්මයත් අපිට තේරෙනවද මේ මගේ අම්මා තාත්තා දෙයියනේ. මේ මගේ අම්මා තාත්තා දිහා නේද මම එක එක සංකල්ප වලින් බලන්නේ. එහෙනම් බුදු වදන අපිට ඇවිල්ලා නැත්නම් මනුස්ස ලෝකෙ අපිටත් තිරිසන් ලෝකෙ ගැන මොන කතාවද? හිතලා බලන්න. ඔබට කාලය ඇවිල්ලා දැන්. එහෙනම් අර මේ ගෙප්පා ගමන් කරන්නේ අර තමන් අම්මාය කියලා හිටපු කෙනාගේ රූප කලාප වලට තමයි හිත ආකර්ෂණය වෙලා තියෙන්නේ. එයාගේ අර අතීත කර්මපත වලට තමයි මෙයාගේ හිත ආකර්ෂණය වෙන්නේ. ඒ කර්මපත වල ඉන්නේ දැන් ගරණියෙක්, කය වශයෙන් තියෙන ගරණියෙක්. ඒ ගරණියා අතීත රූපය අඳුරන්නේ නැහැ. මේ ගෙබ්බා යනෝ නෙවි. ගෙබ්බගේ හිත අර රූපෙට ඇදිලා යනෝ. ගෙබ්බ දන්නේ දේවදත්ත දන්නවද මම මේ අතීත රූපයක් නිසා බුදුහාමුදුරන්ට හතුරුකමක් කරන්න යනවා කියලා. ඒ දේවදත්ත කියන මනුස්ස ලෝක මිනිහා දන්නේ නැත්නම් ගෙබ්බ දන්නවද මම මේ රූපයක් පස්සේ යනවා කියලා. ඒකයි රූපේ ගින්නක් කියලා අදිත්තපරයයි සූත්‍ර පටන් ගන්නෙම රූපම් බික්කවේ ආදිත්තම් මහණෙනි රූපේ ගින්නක්මයි. රූප නිසා ඇවිලගත්සේක ස්පර්ශය නිසා ඇවිලගත්සේක කියලා දේශනා කරන්න බලන්න. බුදුහාමුදුරන්ට කොහොම වදින්නද මම නම් තාම දන්නේ නැහැ. සත්‍ය කතාව මේ කියන්නේ. අපි බේරුනේ අපි මෙච්චර සතුටෙන් ඔබ ඉස්සරහා මේව කතා කරන්නේ. අපිට මොන ප්‍රශ්න වුණත් ඇතුලෙන් සුද්ධ කරගත්තේ හරියට තේරුණු නිසාමයි. ඔබටත් මේක තේරුණු දවසට ඒකාන්තයෙන් ඔබ පිරිසිදු කෙනෙක්. ඔබ සුද්ධ කරන්නේ සිත. ඔබේ නැත්තේ කෙලෙස්. ඔබේ තියෙන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, දයාව, උපේක්ෂාව මේ ලෝකේ ගැන බලනකොට පෙර නොතිබිච්ච ගුණ ටිකක් ඒ යන්න ඇත්ත මෛත්‍රිය එන දවස. අනේ මම නිවුණා අනිත් අය නිවෙන්නේ නැත්තේ. නිවෙන්නේ නැත්තම් මේ අය ගෙබ්බෝ ගැනඩි වෙලා සසරට වැටෙනවා. මොනතරම් අපරාධයක්ද අන්න හිත මෛත්‍රියෙන් පිරෙනවා. එහෙම හිතනකොට කරුණාවෙන් පිරෙනවා. යාට කියන්න හිතෙනවා මොන හරි උපායක් යොදලා මෙයා සම්බන්ධ කරන් කතා කරලා හරි කියලා දෙන්න හිතෙනවා. අන්න මුදිතාව කියන්නේ එහෙම හිතන එකට. උපේක්ෂාව කියන්නේ මං සතු දේ දීලා හරි මම මේගොල්ලන් ඇසුරු කරලා දහමයි කියන්න ඕන කියලා. අර මෛත්‍රියටපත් වුණු මාර්ග ඥාන උපදවගත්ත කෙනාගේ හිත වැඩ කරන්නේ ওই විදිහට. ඔබට ධම්ම ඥානය මේ සද්ධර්ම ශ්‍රවණය තුල මේ බලය ආවට පස්සේ ඔච්චරයි හිතෙන්නේ.
කන්න නැතත් එයාගේ හිත පිරීලා. ඔබට තේරෙනවද මේ දහම හරියට අහනකොට බඩගිනි එන්නේ නැහැ. හිත පිරීලා, ගත පිරීලා, වචන පිරිසිදු වෙලා. ඊට වඩා බුද්ධ රාජ්‍යය මොකද්ද? අහිංසක පටාචාර්යලා අහිංසක කිසා ගෞතමීලා නිවුණු දැන මොනතරම් සතුටින් හිටියද? මේ බුදුහාමුදුරුගේ බුදු වදන් ඉස්සරහා කොච්චර නිවුණද? ඔබ දැන් කොච්චර නිවිලද? මේ කාලය තුල දැන් මේ විනාඩි 50ක් දහම ඇහුවා. මේ විනාඩි 50ට ඔබ වෙනද ගෙදර හිටියනම් ඉරියව් කී 100ක් මාරු කරනවා. විනාඩි 50ට සමහරට කොළඹක් ගිහිල්ලා. එච්චර දුර ගිහලා මුත්තවද ඔබ එක දැන්. කාලය ගෙවෙන්නේ නැහැ අකාලික ධර්මතාව. ඔබ දන්නවා චාතු මහරජාගේ දෙවියන්ටත් අපිට අවුරුදු 50ක හේතු දවසයි. එහෙනම් ඒකට දවසක කාලය තියෙනවා. ඔබට තාම මොහොතක් නම් මේ කාලය. අකනිට්ටගේ පරාදයිනේ ඔබට. ඔබට මේ විනාඩි 50 මොහොතක් නම් මේ වාඩි වුණා වගේ නම් දැනෙන්නේ. කයට පොඩි වේදනාවක් දැනුනේ නැත්තම් ඔබ කොහේ ඉන්නවද දැනුනේ නැත්තම් ඔබ මේ දේවිය බ්‍රහ්මයේ පරද්දලා මේ ජීවිතය තමයි අතික්කම දේවානම් දේවානුභාවන්ති කියන්නේ. මේ ඵලයට එන්නේ මේ මොහොතේ මිසක් පස්සේ නෙවි. එතකොට දැන් ඔබට යම් දවසක මේ සංස්කාරය ගැන අද දවසේ තේරුම් ගත්තට පස්සේ එන්න ක්‍රමයෙන් තමයි ගසක් වැඩෙන්න වගේ ඥාන ශක්තිය දවස එන්න ගන්නෙ. දවස ගානේ ඔබට පේන ශක්තිය බලවත් වෙනවා. එකක් දැක්ක කෙනාට දෙක තුනක් දකින්න පුළුවන් වෙනවා මේ සංස්කාර. බාහිරයට නොගිහිල්ලා ඇතුළතදී දකින්න පුළුවන් ශක්තිය වැඩෙනවා. 2 3 4 5 10 ඔය වෙලාව විනාඩියකට එකක් වගේ දකින්න පුළුවන් දවසක් එනවා. එන සියල්ල පේන සති ඉන්ද්‍රිය නැමැති. ඒ හිත ඉක්මවාගේ අසීමිත බලය හැදෙනකොට පේනවනම් හැදෙනකොට පේන්නේ සිත එන වේගෙම පේනවා. ඒ වේගය තුලම ඇති වෙලා පැවතිලා නැති වෙනව පේනවා. ඒ ෂණය තුලම උත්පාද තිති භංග වශයෙන් සිත පේන්න ගන්න මේ ඔබටමයි මෙතනින් පටන් ගත්තමයි. මේ චූටි තනින් පටන් ගත්තම දින 7ක් වෙන්න පුළුවන්, අවුරුදු 7ක් වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ සියල්ල සිද්ධ වෙනවා. ඒ ඔබ කරන එක නෙමෙයි ධර්මතාවය. ඔබට තියෙන්නේ දහම අහන එක විතරයි. ඔබ දන්නවද මුගලන් මහ රහතන් වහන්සේ දාස්සජී මහ රහතන් වහන්සේ දේශනා කර ඒ අපේ උපතිස්ස සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පෙර උපතිස්ස කියන ජීවිතය තුලදී යෝ ධම්මා හේතු භගවා හේතුවයි සකස් වීමමයි ඵලය. ඔබ මේ ඵලය විඳින්නේ අවිද්‍යාව නැමැති ඵලය භුක්ති විඳින්නේ. ඒක ඇති වුණුනේ දේ විඳිනව මිසක් ඇති වුණු දෙයක් විඳින්නේ නැහැ කිව්වම සරියුත් හඳුරු සාදු කියලා ඒක අවබෝධ කරගත්තා සත්‍යයි. තේ සංචය නිරෝධෝ එවං වාදී මහා සමනෝ ඒකමයි නැති වෙන්නේ. ඒක නැති වුණාම මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් ඇති වුණාම ප්‍රශ්නයක් නම් ඒක ඇසුරු කරපු ප්‍රශ්නයයි මට. ඇති වුණාම යන්න ඇරලා නිකන් හිටියනම් ඒකයි ධර්මතාවට. එහෙනම් යම් කිච්ච සමුදය ධම්මං සම්පන්ත නිරෝධ ධම්මං කියන බණපදය එදා අස්සජි මහරහතන් වහන්සේ හරහා යෝ ධම්මා හේතු භගවා කියලා අහපු ඒ සරියුත් අපේ ධම්සෙන විසාරිපුත්ත මහරහතන් වහන්සේ එදා උපතිස්ස කියන චරිතය තුල ඉඳගෙන මේ බණපදය අහලා සාදු කිව්වේ අවබෝධ වෙලා. දැන් ඔබට ඇත්ත මේක තේරුණා නම් සකස් වුණු එකකින් ඔබ නරක වුණා මිසක් සකස් නොවුණු ඒවෙන් නරක වෙලා නැත. තේරුණාද? එහෙම මේ පදේ අහලා සරියුත් හාමුදුරු ජීවත් වෙන තාක් ඉස්සෙල්ලම උදේ නැගිටලා වඳිනවලු. නැගිටලා එක දිශාවක්. ඊළඟට අනිත් දිශාවට හැරිලා බිම දිගා වෙලා වඳින. ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා සාරිපුත්ත පින්වත් සාරිපුත්යන් වහන්සේ ගෝහන්සේ මම දකිනවා හැමදාම නිදිපතා උදෑසන නැගිටලා දොහොත් මුදුන් තියලා එක් දිශාවකට වඳින. ඉන්පසු බිම දිගා වෙලා තවත් දිශාවකට වඳිනවා. කිමක්ද කියලා ඇහුවේ. ඒ ඇහුවේ කවුරු වෙනේද? ඔබ මම වෙනුවෙන්. මොකද ආනන්ද හාමුදුරුවෝ නොදැන අහනවද? දැනගෙන අහනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා පින්වත් ආනන්ද මම ධර්ම ඥානය ලබා ගත්තේ අස්සජි හාමුදුරුවන්ගෙන් ඒ දිශාවට මම වැන්දා හිටගෙන. මම මේ කෙලෙස් නැසුවේ මගේ ගෞතම බුදුන් වහන්සේ නිසායි මම බිම දිගා වෙලා වැන්දා. එතකොට ජීවත් වෙන තාක් හැම දවසෙම ඒ යම් වැඩක් පටන් ගත්තද බුදුන් වහන්සේට දැනුවත් නොකර කිසි වැඩක් නොකරපු මහා ගෞරවනීය උතුමේ සරියුත් හාමුදුරුවෝ. මේ දේවල් මතුවනේ මොනවයිද? මේ මහා ධර්ම ඥානයක් මතුවෙන වෙනම ධර්ම ඥානයක් බුදුහාමුදුරුවෝ දුන්නද? දැන් මේ දහමම අහගෙන ඉඳි මුගලන් හාමුදුරුවෝට 이르දි ප්‍රාතිහාර පහළ වෙනවා. මොකද 이르දි ප්‍රාතිහාර කියලා වෙනම ක්‍රමයක් කියලා දුන්නද? නෑ අම්මේ බය වෙන්න එපා. ඔබට තියෙන එකම පණිවිඩය අහන් ඉදි තියෙනම් මතුවෙනවා. ඔබ ගෙනල්ලා නම් ඉද්දි ප්‍රාතිහාර. අෂ්ට අභිඥා බල ගෙනල්ලා නම් ඒ ඥාන ශක්තිය ගෙනල්ලා නම් මේක අහන් ඉදි මතුවෙනවා. මුගලන් හාමුදුරුවෝ මේ දහම අහගෙන හිටියා බුදුහාමුදුරුවෝගෙන් අහගෙන දින 15 නිදිවරාගෙන දින 7ක් මහා මහන්සියක් ගත්තා. මතක ඇති දින 3 වෙනි දිනේ නිින්ද යනකොට බුදුහාමුදුරුවෝ එර්තියෙන් ඇවිල්ලා නිදා ගන්න එපා කිව්වා. නිින්ද කාමයටයි දෙයක්, නිින්ද රාගෙටයි දෙයක්, නිින්ද ජීවිතේට වැඩක් නැති දෙයක් කියලා දේශනා කළා. නිින්ද නීවරණ ධර්මයක්. ඒ මුගලන් හාමුදුරුවන්ට ආයාසයෙන් ඇස් පොඩි කරන්න, කම්පෙති පොඩි කරන්න, ශබ්දරක ගාත කියන්නේ නැත්තම් මූණ හොදන්න මතක ඇති කිව්වා. ඊට පස්සේ එකපාරට මේ දින 7 අවසන් වෙනකොට සියලු කෙලෙස් නැතුව ගියා.
කෙලෙස් නූපදින්න ගත්ත රූපේ දැක්කට කෙලෙස් රූප, ඒ කියන්නේ අතීත රූප, අතීත අනාගත අන්ත දෙකෙන් මිදුණා. අතීතං ඒකවන්තේ අනාගතං ද්විතීයවන්තේ පච්චුප්පන්නං මජ්ජේ මන්තන නිප්පති කියන අතිගාම්භීර පරම පවිත්‍ර සද්ධර්ම ඥාන පහළ වුණා. ඒ කියන්නේ අතීතය එනකොටම මේක රූප සංඥාවක් කියලා ඒ උතුමට ගන්න ශක්තිය හැදුණා. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය අංග සම්පූර්ණ වුණා. ඒ කියන්නේ ඔබ කියන්නේ රහත් වුණා. ඒ රහත් වෙනකොටම සියලු බලද ඇවිල්ලා ඉවරයි. කොහට හරි යන්න හිතුවොත් කය එතන පහළ වෙනවා. ඒ ෂණය තුලම ඒ ෂණය ඇතුළතම ඒ එතන පහළ වෙනවා. මුළු විශ්වය අභිභව යන බලයක්. ඒ ධර්ම ඥානය හරහා ලැබෙනවා. එහෙනම් ආයුවන්න සුඛම් බලන් කිව්වේ නිකන් නෙමෙයි. ඔබ මේ දහම අහන ගමන් ඔබේ තියෙන පෙර සියලු පින් බල විශ්සෙනවා මතක තියාගන්න. උප්පේත කත පුඤ්ඤතා කියලා බුදුහාමුදුරුවෝ මහා මංගල සූත්‍රය දේශනා කරේ නිකන් නෙමෙයි මේවා දෙවියන්ට. දහම අහනකොට ලෝකේ ශ්‍රේෂ්ඨම බල තියෙන ඔක්කොම හැදෙන ඔබට. බය වෙන්න එපා ආර්ථිකයෙන් වැටෙන්නේ නැහැ. බෞද්ධය හිගන්නෙක් වෙන්නේ නැහැ. බෞද්ධය තරම් ධනවතෙක් කොහෙවත් නැහැ. ඒ බය කරන්නේ එක එක්කෙනා කියපුවා. ඒවට බය වෙන්න එපා. නිර්මල දාම දැන් මතුවෙලානේ තියෙන්නේ කාටවත් ගැටි නැති දහම. මේ අහන්නේ ඒක. ඔබට මිදෙන්න තියෙන ඔබෙන්මයි කියලා අහන දහමේදී ඔබ කාටවත් ගැටිකම් මම කියපු එක නෙමෙයි මේක. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. ඔබ වැඳිය යුත්තේ මට නෙමෙයි බුදුන් වහන්සේට. අද මම ඔබ ඉස්සරහා මේ දෙපයින් ඉන්නේ බුදුන් වහන්සේ නිසා. සිදුවත් බෝධිසත්වෝ සියලු රජසප අතහැරපු නිසා. යසෝදරාලා රාහුලලා අතහැරපු නිසා. තමන්ගේ මාලිගාවල් තුන අලියමුළු කෙළපිටකටම මායි නොකරපු නිසා අද ඔබත් මමත් මේ සතුටින් එක දවස් සභා මණ්ඩපයක ඉන්නවා. මේ සියලු ගෞරවය බුදුන් වහන්සේටයි. වෙන කාටවත් නෙමෙයි. ඒක රකින්න දෙවියන්. ඉතින් හරි සතුටු වෙමු අපි. අද අහන ගමන් ඔබට සසර බය ආවොත් යම් විදියක මේ රූපය අසුරු කිරීම හරහා මම ඇත්තටම සසරට වැටෙනවා. සාක්ෂිය වශයෙන් දැන් මම වෙනස් වුණා කියලා පේනවනම් ඔබට චක්කුමුදපාදි කියන ඥාන දර්ශන ලැබිලා ඔබ දැන් ඒ රූපෙන් මිදිලි ඉවරයි. ඔබට ඇතුළ පේන වෙලාවට බාහිර ක්‍රියාකාරකම් සම්පූර්ණ නවතිනවා. ඒකයි කිව්වේ එහිපස්සිකයි කියලා කරලා බැලුවම ඇත්ත. ඇත්තද නැද්ද? හොඳයි ඔබට හිතනවා කවුරු හරි දැක්කම අර මිනිස්සයා ඇදේට යනවා. නේ? දැන් ඇහැට පේන්නේ ඇදයක්ද? ඇහැට රූපේ පේනකොට ඇදේට යනවා කියලා සංඥාවක් ආවා. අර ඇදේට යනවා කියලා සිතුවිල්ලක් ආවා. එහෙම ගන්නකොට තේරෙන බස. ඕක හිතුනම නේද අපිට පව් සිද්ධ වෙන්න ගත්තේ වචනේ. පව් සිද්ධ වෙන තැන් කීයක් තියනවද? සිතින් කයින් වචනේ. දැන් සිතින් පව් සිද්ධ වෙන්නේ මොකක් නිසාද? හිතුණු නිසා නේද? මතකද? දැන් හිතින් පව් කරන්නේ මොකක් නිසාද? මෙහෙම හිතුණු නිසා. එහෙනම් ඔබට පේනවා නම් මේ සංස්කාරය මහා ජරාවක් මට පව් කරන්න හම්බෙච්ච සංකල්පයක් කියලා. ඔබ සංකල්පය ඒ විදිහට දකිනවා නම් සංකල්පය ඇසුරු වෙනවද අතහැරෙනවද? අතහැරෙනවා. මාර්ගය වැඩිලා ඉවරයි. මාර්ගයයි ඵලයයි එක තැන නේද? ඵලය මොකද්ද? පවෙන් වැළකීලා නේද? සබ්බපවසන. පවෙන් වැළකීලා නේද එහෙනම්? සීල පව මොනවද? සිත කය වචන තුනෙන් කරන පව නේද? සීල පව තියෙන්නේ ඔය තුනෙන්නේ. දැන් තුනම සංවර. ඇත්තද නැද්ද? පස්සේ ගිහිල්ලා ගෙදර හිතන්න දේවල් මම ගන්නන්නේ මම කතා කරන්නේ මෙතෙන්දී හිතන්නේ යදින්. මෙතෙන්දීනේ ඵලයට එන්න ඕනේ. මෙතෙන්දීදී ධර්ම සත්‍ය වෙන්න ඕනේ. ඒතර ඔබට හිතන අර මිනිස්සු ඇදේට යන්නේ. ඇදේට යන්නේ කියලා ඔබට මොකක්ද ආවේ? සංකල්පයක්. මේ සංකල්පය ඇසුරු කරොත් මට පව් සිද්ධ වෙනවා කියලා ඔබට මනෙහි වුණොත් අන්න ධර්මඥානය. අන්න සද්ධර්ම ශාසනය, අන්න බුද්ධ ශාසනය. අන්න එතෙන්දී ඇත්ත ඇති සැටියෙන් දැක්කා කියන සත්‍ය ඥානය ඒවත් යථාභූත ඥානෙ පහළුණු තැන. අන්න එතෙන්දී ඔබට නොපෙනිච්ච පේන්න ගත්ත දවස අන්න එතෙන්දී ඔබ මෙච්චර කල දුක් විඳින්නේ මම මේක නොපෙනී දැන් මම දැක්කා කියලා දහමස පහල කරගත්ත දවස. තේරුම් ගන්න. අපිට මේ වගේ අද දවසේ මේක ස්ථිරව තේරුම් ගත්තට පස්සේ ඔක්කොම එකසැරට බැරි අය ඉන්න පුළුවන් මේ. මෙතන ඉන්න පුළුවන් එකසැරට පුළුවන් උග්ගට දාන්න ඥාන තියෙනයි මම දන්නේ. ටිකම් මහන්සියදී මහ බලයන් මතුවෙන විප්පඤ්ඤය ඥාන තියෙන ඥාන ශක්තිය තියෙන ඇති. ගොඩක් මහන්සි වෙලා හරි නෙయ్య මට්ටමේ උතුම් ඥාන තියෙන අය ඇති. මුකුන්නෝ තේරෙන අය නැතුව ඇති පද කරන්නේ. තියෙන එහෙමයි නේ ඉන්නේ නැහැ නේ මේ වෙලාවේ සින්දුවහන් විතරට වෙලා. ඔබාවේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අහලා අනේ මේ අපිට කාටවත් ලැබෙන අනිත්‍ය වූ මරණයෙන් බේරෙන්න මේ මැරෙනකම් ඉපදෙනවා. ඉපදෙන්නේ අපිට ඕන තැන නෙවෙයි. අනේ ඉඩමෙම ගෙබ්බෙක් කියලා ඉපදුනොත් අපිට සලකයිද? හොඳයි කොහොමද සලකන්නේ? අර බල්ලට සලකන ක්‍රමය කියන්නේ. ඇඳුම් අඳන්නද? මාල කර දාන්නද? බල්ලා කැමතිද මාල දානවට? තොදෙයියට දැම්මනම් අනේ තාත්තේ මං ඔබ දීපු දේවල් මේ මහා නිදානයක් හම්බුණා. මේ මාලේ දාගනින් බෙල්ලට බල්ලා පනිනව දානගෙන. බල්ලට යා වැඩ ඒව රැක්කට බල්ලට වැඩ නෑ අපි රැක්කට අපිට වැඩක් තියෙන්නේ.
කෙලින්ම හොන්න තරහ වෙන්නවා. ඇත්තට අපි මේ වැඩක් නැති දෙයක්. අනාගතේට ඕන අනාගතේට තියාගෙන ඉඳලා කරගත්ත ටික. ඇත්තට මීට වඩා කියන්න හිතෙනවා නමුත් තාම අපේ හිත රිදෙන නිසා මම එච්චර කැමති නෑ කියන්න. නොරිදව බැරි දන පොඩ්ඩක් රිදවනවා. ඒ රිදවන්නේ ඔබ තුවාලේ හොඳ කරලා දාන්න. තුවාලේ අතුල්ලන්නේ තුවාලේ වැඩි කරන්න නෙවෙයි කබොල්ල කඩලා අලුත් හැම මතු කරලා තුවාලේ හොඳ කරන්න. එම නිසා රිදෙව්වේ තරහෙන් නොවේ. ෂේරුම් කණ්ඩ. එතකොට දැන් වෙනද අපි අර සොන්නට හම්බුණු දඬුවම මතකයිනකොට සොන්න පන්සලේ මෙහෙණි ආරාමේ ඉඳන් මෙහෙණිවරු කොච්චර දුසිල්වත්ද කියලා හිතන්න. අති බහුතරයක් එහෙම තමයි. ඒකනේ පැවිදි දුන්නේ නැද්ද ඉල්ලුව? බුදුහාමුදුර බෑ කිව්වනේ. ඇයි? දැඩි මානෙන් ඉන්න නිසා ඔය බෑ තුන් සැරයක් කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවන්ටනේ පැවිද්ද දුන්නේ. මෙන්න මේ අට රකින්න පුළුවන් දාලා දැඩි නීති දාලා දුන්නේ නේද? එතකොට දැන් අපි අවංක වෙලා හිතමු. සොන්න කියන්නේ දා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ හිටපු වයෝවෘද්ධ අම්මා. අවුරුදු 119යි. මේ අම්මා ගෙදරින් එළෙව්ව තමන්ගේ පුතුන්ට සමව දේවල් බෙදලා දීලා විවාහ 20ක් කරලා දුන්නා. හොඳ පුතු 20ක් ඉඳලා තියෙනවා. බුද්ධ ඉතිහාසයේ තියෙන ශ්‍රේෂ්ඨ කාන්තාවගේ චරිත කතාව මේ කියන්නේ. මේ සොන්න හැම ගෙදරින්ම එළෙව්වා. අපිට විතරද වැඩිපුර දුන්නද අපිට තියෙන විදිහට අපි සැලකුවා අනික ගෙදරට තියන්නේ. ඒ කියන්නේ මෙහෙ ඵලයන් කියලානේ. ඒ අම්මා 20 දෙනා ගාවටම ගියාම 20 දෙනාම එළෙව්වාම ආවේ මෙහෙණි ආරාමයකට. ඇවිදගෙන යද්දී හම්බුනේ මෑණි ආරාමය. මෑණිවරු ඔන්න හොඳ කරපු සලකපු හැටි. හොදපන් සිවුරු නටවපන් වතුර අපිට නාන්න. වල මෑණිවරුන්ගේ හොඳ බුදුහාමුදුරු විද්‍යාවෙන් ජේතවනාරාමයේ දහමහලේ ණය. ඇව්වට හැමෝටම බෑ. ඉතින් සොන්න අර එක අනේ අම්මේ අපි හිටියනම් අපි සලකන හැටි නේද? ඒ අපේ අම්මා කෙනෙක්. මගේත් අම්මා ඔබෙත් අම්මා. අපිට හිතෙන මේ කතාව අහනකොට අනේ අපි වගේ හිටියනම් අපි සෙනෙහවන්තයි නේද? නේද? ඒ අම්මට සැලකුවා මේ මේනිවරු. සිවුර තිබ්බට ගුණ තිබිලා ඇඳුමේ නෙවි ගුණ තියෙන ඇතුලේ. එන ඇතුල හොඳ අපෙත් ඇතුල සමහර වෙලට හොඳය සමහර වෙලට නරකයි. අටලෝ දහමක් නේ තියෙන ඇතුලේ ආලාවහලාව නින්දා ප්‍රශංසා ඔක්කොම මෙහි තියෙනවා. දැන් සොන්නට ඈත ඉඳලා මේ මෙහෙණිවරු දහමහලා එනවා ජේතවනාරාමේ ඉඳලා. සොන්න වතුරුණු කරාද? මගේ සිවුරු හේතුව දහගෙන ලුවෙන්නේ නේ. පතාවේ තියෙන්නේ එහෙමයි. බුදුහාමුදුරේ අතරේ එයාගේ නුවණ මෝරපු දවස වෙනකම් බුදුනාන්දර කරන්න දෙයක් නැහැ. ඔන්න එදා උදෑසන තුන් ලෝකය බලා වැඩවදාරන මහා කරුණා සමාපatti ඥානෙ ලෝක දිස බලද්දි දැක්කා. අද දවසේ සවස් යාමේ සොන්නා සියලු කෙලෙසුන්ගෙන් මිදෙන බව දැකපු මහර්ෂි බුදු පියාණන් වහන්සේ විතරාගේ තථාගතයන් වහන්සේ සවස් යාමේ අර මෙහෙණිවරු දහම අහන්න ආවා ජේතවනාරාමයට. එතන නිර්මිත බුදුරුවම් මවලා එර්දියෙන් නියම රූපෙන් ගියා සොන්නගා. හරේව ධම්සභා මණ්ඩපේ බුදුහාමුදුරුන්න දහම අහන්න මෙහෙණිවරු ඉද්දි බුදුහාමුදුරු පද 2යි 3යි කියන්නේ සොන්නට. පද 2ක් 3ක් කිය බුදුහාමුදුරු දැක්ක ගමන් සෙනෙහස වැඩුණා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩුණා. බුදුහාමුදුරු අහනවා සොන්නා. නුඹ මම කියන්නේ කාටද කියලා. අහන ලස්සන දහමක් අහන්නේ. ඔබ මම කියන්නේ කාටද? මේ අනිත්‍ය වෙන කයටද අනිත්‍ය වෙන සිතට? ඔබ හිතලා නැහැ නේද? සොන්නත් හිතුවේ නැති නිසා පෙනුනේ නැහැ. දැන් බුදුහාමුදුරු අහනකොට හිතන්න ගත්තා. සොන්න මේ කය නුඹේද? මේ කය නිට්ටයද? කය අනිත්‍යද නිට්ටයද? සොන්න මේ කය නුඹේ ජරාවක්ද නිරෝගී එකක්ද මොන වගේ එකක්ද? ඔබ ජරාවකට මම කියනද සොන්න? කියනකොට අන්න අසුභ සංඥාව ආදීනව සංඥාව කියන සංඥා දෙක එකපාරට හැම හඳුරන්න ගත්ත මේ කය ජරාවක් කියලා හඳුරන්න ගත්ත. හඳුරන එක තමයි සංඥාව කිව්වේ. ආදීනව සංඥා. මේ කය මගේ නෙවෙයි මේ අනිත්‍යයි. මේ කය හැම දෙයක්ම දිරමින් දැසෙමින් යනවා. අසුභ සංඥාව වැඩෙන්න ගත්තා. ඒ කියන්නේ කය පිළිබඳ නුවණ සකස් වුණා. ඒ කියන්නේ කායානුපස්සනාව වැඩුණා. නුඹ කය ලෙඩ වෙනවා කියලා දකින්නකොට නුඹට කොහාටද වේදනාව වෙන්නේ කියලා ඇහුවා. හිතටයි කිව්වා. හිතද වේදනාව හිතට දැනෙන එකද වේදනාව ඇහුවා. හිතට දැනෙන එකයි වේදනාව. අන්න වේදනානුපස්සනාව අවබෝධ වුණා. එතකොට වේදනාව දරන් ඉන්නේ කවුරු විසින්ද? කය විසින්ද? හිත විසින්ද? හිත විසින් කිව්වා. එහෙනම් ඒ වෙලාවේ හිත වේදනාවට බැඳුණු, වේදනාවට ඇලුණු, වේදනාව අතහරින්න ඇලිච්ච මෝඩකම කරන සිතක් නේද? වේදනාව අතහරින්න නම් වේදනාව නැමැති සිත අතහරින්න ඕන. නමුත් ඒක අල්ලගත්තොත් මිදෙනවද පවතිනවද? පවතිනවා. ඒක තේරෙනකොට
චිත්තානුපස්සනාව සිත පිළිබඳ ඥාණය වැඩුණා. එහෙනම් සොන්නා නුඹ හටගත්ත දෙයද නැති වෙන්නේ හට නොගත්ත දෙයක්ද? නුඹ දැන් යමක් හිතුවද හිතපු දේ හිතලා ඉවරුනාම ඉවරද තියනවද? නැද්ද? එහෙනම් මොකක්ද ඉවරුනේ? හිතපු දේ අවසන්. එහෙනම් පටන් ගත්තේ මොකද්ද? අවසන් වෙන දෙයක් නේද? එහෙම හිතන්න පස්සෙට ආපස්සට හිතනකොට මෙතෙක් පහළ සියලු සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වුණා. ඒ සිතුවිල්ලක් එන වෙලාවට කය ඒකත් එක්ක හැසිරුණා. එහෙනම් කය හැසිරීමට කිව්වා කාය සංස්කාර. වචනවල හැසිරීම වචී සංස්කාර. මේ ඔක්කොම වෙලාවට සකස් වුණා. ඒ වෙලාවෙදිම නැති වෙලා ගියා. එහෙනම් සියලු සංස්කාරය අනිත්‍යයි කියන අනිත්‍ය ඥාණය සොන්නට පහළ වුණා. බුදුහාමුදුරුවෝ පුදුම බුද්ධ සතුටක් ඇති බුදුන් වහන්සේලාගේ නිරාමිෂ සතුටක් තියෙනවා. ඒ ලෝකවාසී සත්‍යයන් දුකෙන් ගැලවෙනකොට බුදුන් වහන්සේලා ආවේ සතුට භුක්ති විඳින්න. ඒ නිර්මල අචින්ත්‍ය වූ සතුටෙන් බුදුන් වහන්සේ එතනින් නික්මිලා නැවත අර කෘතිමව හදපු ශරීරයට තමන්ගේ නිර්මල ශරීරය ආවේශ කර ගන්නකොට මෙතනින් සොන්න ළඟින් බුදුන් වහන්සේ නික්ම ගියා. සොන්නට දැන් පේන්න ගත්තා මේ කය. අර බුදුහාමුදුරුවෝ කියපු දේ පේනවා. ඇත්තට මේ කය මගේ එකක් නෙවෙයි. මේ ජරාවටපත් වෙනකම එන්නේ යාට හිතෙන්න ගත්තා මට තරුණ කාලේ හොඳ කයක් තිබ්බා. හොඳ රූමත් කයක් තිබ්බා. මට නැති වුණේ මගේ රූමත්කම. එහෙනම් මගේ තරුණකම අනිත්‍යයි. තරුණකම නැති වෙන දෙයක්. එහෙනම් මට ලැබුණේ නැති වෙන දෙයක් කියලා අනිත්‍යම වැඩ කරන්න ගත්තා හිත තුල. එහෙනම් යමක් අනිත්‍ය වෙනකොට ඒක දුකක් නේද? මං කැමති දේ මට නැති වෙන එක මට දුකක්. එහෙනම් මට සැපහරහා මට ලස්සනයි කියන රූපේ හරහා එන්නේ අනිත්‍ය හරහා දුක නම් මේ ලෝකේ දුකයි කියලා සොන්නට අවබෝධ වෙන්න බොහොම අඩු කලයි ගත වුණේ. එහෙම මෙනෙහි වෙවි ඉන්නකොට සොන්නට තේරෙනවා මේ ඔක්කොම සංකල්ප ටිකක් හිතට එන සංකල්ප ටික මේවත් අනිත්‍යයි. සියලු සංකල්පයොත් අනිත්‍යයි කියන ධම්මානුපස්සනාව වැඩිලා ඉන්නකොට බාහිරයට හිත යන එක නැවතිලා හිත තුල හිත රැඳෙන ශක්තිය හැදුණා. ඒකට කිව්වේ විදර්ශනා ඥාණය. එක්වර ස්ථිර වුණා. බාහිර සංයෝජන කැඩිලා නිති වෙලා ගියා. ඒ කියන්නේ රහත් ඵලය සාක්ෂාත් කරගන්න. දැන් සොන්න ඉන්නව එතන. ඉන්නකොට සොන්නට මෙනෙහි වෙනවා. අද වෙනද වගේ නෙවි. අර මෑණිවරු ආවොත් සොන්න උඹ වතුරුණු කරාද ඇහුවොත් අද සිද්ධ වෙන්නේ ආනන්තරිය අකුසල කර්ම. සොන්න ඒක දන්නන්න ඕන මම රහත් වෙලා කිව්වට මෙයාලා පිළිගන්නේ නෑ. තව පව් කර ගන්නවා. ඒ නිසා සොන්න තමන් පෙර සංසාරේ පෙරම් පුරන් ගෙනාවු අභිඥා බල මතුණා ඒ වෙලාවේ. ඒ අභිඥා බල වලින් මේගොල්ලන් මෙල්ල කරන්න හිතාගෙන භාවනා කර හිටියා. අන්න අර මාණෙන් හිටපු මෙහෙණිවරු ටික ඈත ඉඳලා එනවා. බැලුවා සොන්න පේන්නේ නැහැ. බලනකොට සොන්න මේසයක් උඩ භාවනාණි යෝගී වෙ ඉන්නවා. මේසයක් උඩ ඉන්නේ. වෙනදා හිටියේ බිම ඉන්නත් දැන නැහැනේ. බිම ඉන්න බෑ. එයාට අගෞරව වෙන අරගොල්ලන් පයින් ආවා. අගෞරවෙ සිඳින්න තමයි මේසෙ උඩ ඉන්නේ. ඒ වෙලාවේ එකපාරට ඇවිල්ලා අහනවා අර මෙහෙණිවරු කොසොන්න වතුරුණු කරාද? ඔව්. ඔය කලවල තියෙන්නේ. ගින්දර. දැන් කලවලට ගින්දර දාලා නැහැ. කලවල වතුර තියෙනවා. ලිපේ තියලා තියෙනවා කලසොලස්. ඔබට ඕන ගින්දරද වතුරුණු වෙන්නද? වතුරුණු වෙන්න. එහෙනම් ගිහිල්ලා බලන්න. ගින්දර නැති කලවල වතුර උතුරනවා. එතකොට දැක්කා මෙයා අසීමිත බලයක් හදාගෙන. කෙලෙස් නසාගෙනයි කියලා අර දහමහ අවබෝධය නිසා සොන්නව තේරුම් අරගෙන සොන්නට ගෞරව කළා වුණු මගපල ලබන්න උදව් කරගත්තා මේ සොන්නගේ ජීවිත කතාව. එතකොට දහම අහද්දී මේ සියල්ල වෙන්නේ ඔබටත් වෙන්නේ එච්චරයි. ඔබටත් දැන් තේරෙනවා ඇති බුදුහාමුදුරුවෝ අවවාද වශයෙන් කරේ මේ ලෝකවාසී සත්‍යයන්ට සියලු පව අත්හරින්න සප්පපාපස්සා කරන. කුසල් ලිපිහිටන්න අලෝභ දෝ සමෝහ ක්‍රියාවල යෙදෙන්න ලෝකෙක ගනුදෙනු කරනවා නම් අලෝභ අද්වය සමෝහ කියන සිත විතරක් ඇසුරු කරන්න කියන්නේ කුසල් සිත්. අවසානයේ ඉනු මිදිලා ඒවත් සංස්කාර කියලා දැකලා නික්ලේශී බව සියල්ල සංස්කාර ධර්ම කියලා දැකලා කිසි දෙයක අයිතියෙන් මිදුණු සියලු දේ අයිතියෙන් මිදුණු සිත පිරිසුදු වුණු පරම පවිත්‍ර නිවනට යන්න කියලායි බුදුන් වහන්සේ දේශනා කරේ. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනය. ඔබ මේ දහම ආදී දැන් ඔබට හිත පෙනෙන ශක්තිය මේ ආපු අයට පොඩ වැඩිලා ඇති. මම නෑ කියන්නේ. මට තියෙයි කියන සාක්තියකුත් හැබැයි ඔබ තමයි දන්නේ මේක. වෙනද ඔබ කාට හරි බනිනකොට ඔබ බැන්න ඔබට උණු දේ ඔබ දැක්කේ නෑ. දැනුත් ඔබ බනිනවා ඇති. හැබැයි ඔබට වෙන දේ පේනවා. ඔන්න ඔකයි වෙනස. වෙනදත් ඉන්න අවිද්‍යාව මට්ටමින් ටිකක් ඔබ ඉස්සරහට ඇවිල්ලා. ඕක තමයි ඔබත් මමත් ලබන මේ ශාසනය තුල ලබන මහා ප්‍රගතිය. මෙහෙම යනකොට යම් දවසක් හිත කෙලෙස් ඇසුරු කරන්න බය වෙන දවසක්. මම අර මුලින් පටන් ගත්තේ ඔබ යමකට ප්‍රියයි
ප්‍රිය නිසා ඒ දේ ඇසුරු කරා කෑම බිව්වා. ඒ ප්‍රිය දේ ගැන අසුබයක් ඇහු දවසට ඒ ප්‍රිය බව හටගන්නේ නැති නිසා කන්න බොන්න හිතක් එන්නේ නැතුව වගේ ඔබ වෙනද අනුන්ට බැන්නා. ඔබ දැන් බණින එක දැක්කා. මේ බැන්නුම් මට විපාකෙනවා කියලා මෙනෙහි වෙන්න ගත්ත දවසට බණින්න එන සිත එතනින්ම සුද්ධ වෙලා යනවා. මුළු බුදු සසුනම ඔබට ලැබෙනවා ඔබේ හිතට. සචිත්ත පරියෝධපණං ඒ සම්බුද්ධාන ශාසනය. අපි ගත්ත මහන්සි අපති ගිහිල්ලා නැහැ. ඔබ භාවනා කරපු භාවනා මධ්‍යස්ථාන කරා ගිහිල්ලා බැනුම් ආගෙන භාවනා කරපු මොනතරම් බැනුම් අහන්න නැද්ද මොනතරම් දුක් විඳින්න නැද්ද කන්න බොන්න නෙලෙන්නේ නැති ඔබ ගෙදර වැඩ අතපසු කරලා ගිහිල්ලා ගෙදරින් බැනුම් අහන්න නැති දහමට ආසාවෙන් ගියාම ගෙදර දොරේ අය බනිනවා ඒ බැනුම් අහන් ගියපුගේ වාසනාවන්ත ප්‍රතිඵලය අද ගත්තා ඒ ඔබ සිත සුද්ධ කරන්න කියලා නිර්මල දහම ජීවමාන වුණා ඊට වඩා දෙයක් දාන්න දහම අහන් ඉද්දී මගඵල ලැබෙන්නේ එතකම් මොකද කරන්න ඕන කෙලෙස් නැති වෙනකම් මොකද කරන්න ඕන ධර්ම ශ්‍රවණය විතරයි සෝවාන් වෙන්න කිව්වේ මොකද්ද සද්ධර්ම ශ්‍රවණය සකෘදාගාමී වෙන්න සද්ධර්ම ශ්‍රවණය අනාගාමී වෙන්න සද්ධර්ම ශ්‍රවණය රහත් වෙනකම් සද්ධර්ම ශ්‍රවණය තමයි කරන්නේ දැන් මම නැති වෙලාවට කාගෙන්ද අහන්න ඕන ඔබට තරහ ගිය වෙලට යාළුවෙක් කිව්වොත් අන්න ඔබට තරහ ගියා නේද කියලා ඔබට තරහ නිවෙනවද වැඩි වෙනවද අවංකව කියන්නේ වැඩි වෙනවා මට නම් ඉස්සර වැඩි වුණා ගෙදරින් කිව්වා මොන ඔයාලට තරහ ගියා නේද ඔයා සිලුක් ගන්නවා කියලා ඉස්සර සිල් ගන්න කාලේ තරහ යනවා මේ අම්මලාට වගේ තමයි දැන් නෙවෙයි දැන් අවුරුදු 30කට යා මට 51යි මම මගේ ජීවිතේ අඩකට වැඩිය කැප කළ දින ශාසනයට 35ක් විතර ශාසනයට කැප කළා මේ අම්මලාට වඩා අතීතයක් මට තියෙනවා මම නොගිය පන්සලක් නොදකපු තැනක් නැහැ මාව හඳුනන්නේ නැති වුණාට මම එච්චර කැපකිරීම කරා ශාසනය වෙනුවෙන් එතකොට මට ඒ කාලේ සිල් ගන්නකොට තරහ යනවා ඉතින් අපේ ගෙදර අම්මලා කියන්නේ අන්න සිල් ගන්නට තරහ යනවා එතකොට ඊට තරහ යනවා සිල් වලින් උමුදේ ඒ අනුන් බෙන්නුවම තරහ යනව නේද මෙයයි දැන් ඒකට hina ගියාට අරකට නම් කියන්න ලැජ්ජ හැබැයි දැන් මට තරහ හැදෙන දවසවල මට මේ දහම් ඥානෙ පහළ වුණේ ඉන්දියාවේ ජයශ්‍රී මහ බෝධිය ළඟදී මම අභීතව කියනවා ඒක ඉන්දියාවේ ජයශ්‍රී මහ බෝධිය ළඟ මහා අසිරිමත් පෙළහරක් පෑවා විශ්ව ධාතුවම 20000ක් විතර හිටපු මිනිස්සු වැහැලා එළෙව්වා එකෙක් නැති වෙනකන් එළෙව්වා ඉන්දියාවේ මිනිස්සු එළවල රෑ 9:00 ජයශ්‍රී මහ බෝධිය මට බාර කරා සාක්ෂි සහිතව එකදු මනුස්ස පුරුටකට ඉන්න තිබ්බේ නෑ ජයශ්‍රී මහ බෝධියත් වතුරෙන් පිරුණ ඇතුළ අර තියෙන පන්සල වතුරෙන් පිරුණ අස්කර ගන්න බැරි වුණා අන්තිමට ඉන්න අයත් ගියා හාමුදුරු මට අවසර දුන්න ඇතුළට යන්න ඇතුළේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ගාවටම යන්න අවසර දුන්නා අපෙන් 11යි ගියේ ඇතුළටම ගිහිල්ලා අපි වැන්දා අපි වැඳලි වෙනකොට හඳ පායල ඔක්කොම සුද්ධ කරලම ගත්තා එතන ඉඳලා තමයි මේ අවබෝධය ආවේ මම යදී මම සතුට මට උගන්වපු ඔක්කොම ගුරුවරුන්ට මම අදත් හරි දේත් වැරදි දේත් උගන්වපු සියලු දෙනාට මම নমස්කාර කරනවා අර සරියුත් හාමුදුරන්ගේ චරිතමයි මට තියෙන්නේ ඒ අය නම් කිව්වේ නැති වුණාට මට ගොඩක් ගුරුවරු ඉන්නවා ස්වාමීන් වහන්සේලා මගේ ගුරුවරු වෙන්නේ ගිහි අය නෙවෙයි අතිපූජනීය සංඝරත්නය මම හැමතිස්සෙම নমස්කාර කරන විතුමන් මම මෙතෙන්ට ගේන්නේ අය සෑහෙන කැපකිරීම කරා ඉතින් මම දැක්ක දේ තමයි මේ මට පේන දවසට මම ලැජ්ජයි දැන් අනුන් තරහ පෙන්නු දවස්වල මට තරහ ගියා දැන් එහෙ ඉඳලා ආවට පස්සේ දැන් මට කේන්ති එනවා දැන් මේ අවුරුදු 3කට එහා සිද්ධියක් කියන්නේ මේ මම මේ මෑතක තමයි මහා මේ මෙච්චර සරලව කියන්න දක්ෂතාවෙන් මේ 30 පිරිස සාක්ෂි මම ඊළඟ ඇඹිලි පිටිය 1000 දෙනෙක් විතර ඉන්න සාක්ෂි තියෙන යාළුවා. ද්වේෂය ආව කවුරු හරි පෙන්වම තරහ ආවා. නමුත් මට ද්වේෂය වෙනකොට නම් නිවෙනවා. මට කල්පනා වෙන්න ගත්තා දැන් Tamanට පේනවනම් නිවෙනවා. අනුන් වෙන්නොත් ගිනි ගන්න. එහෙනම් මේක දහම සාක්කාතයි. එහෙනම් සාක්කාතයි කියන්නේ සත්‍යමයි කියලා වුණා. එහෙනම් ඔබට ඔබේ ගුරුවරයා ඔබේ ඥානය බවට පත් වුණු දවසට ඔබට ඕන තැනක ඉන්න පුළුවන් ඔබ නිවෙනවා. ඔබට පෙනුනොත් ගමන ඉවරයි. කෙලෙස් වලට පවතින්න බෑ. තේරුණාද? අන්න ඒ වගේ කෙනෙකුගේ හිත හැමතිස්සෙම සමාධිගතයි. දහම්මස පහළුණු කෙනෙක් තමන් දිහා බලන් ඉන්න ශක්තිය හැදුණු කෙනෙකුගේ හිත හැමතිස්සෙම සමාධිගතයි. නිවිච්ච සිතක් තියෙන්නේ. අනුකම්පාව තියෙන ලෝකෙ ගැන ලෝකෙට උදව් කරන්නමයි හිතෙන්නේ. තමන් නොකා අනුන්ට දෙන්න හිතන හිතක් වෙනවා යාගේ. මම කියන්නේ මගේ ජීවිතෙන් කියන්නේ මේ සත්‍ය කතාව කියන්නේ. අනුන්ගේව මම දන්නේ නැහැ. මට පුළුවන් මං ගැන කියන්න. අපිට හිතෙනවා මේ මම නොකා මං අනුන්ට දෙන්න හිතෙනවා. ඇයි සීවලි හාමුදුරුවෝ එදා පෙරම් පුරද්දි මතක ඇති තමන්ගේ උගුරට අත දාලා කන්න දෙන්න තරම් කරුණාව තිබුණා. ලෝසක අනුන්ගේ කාලා දඬුවම් කෑවා. තමන්ගේ දේ දීලා මුළු ලෝකෙම ධනයෙන් පිරෙන්න තරම් පුණ්‍ය ශක්තියක් ගේනවා. සීවලි උතුමා. අනුරුද්ධ කුමාරයා අනුන්ට දන් දීලා ප්‍රාර්ථනා කරේ මට නැහැ කියන එක අහන්න ලැබෙන්න එපා කියලා. දන් දීලා ඇහුවේ නැහැ කියන එක අහන්නම ලැබුණේ නැහැ ඉන්නකම්. ඉතින් මේවා තේරුම් අරගන්න ඔබට කවදා හරි දවසක ඉතින් ඔබට වැඩක් නැහැ මේවා. ඔබේ ළමයාට හරි ඔක්කොම දීලා මම ඇත්තටම ඉන්නේ ගෙදරින් ගෙයින් යන්නේ නැහැ. ගෙයින් යන එක නෙමෙයි බුදුහාමුදුරු ගන්නනේ. ඔබ ගෙදර නිවන් අවබෝධ කරගන්න ගෙදර ඉන්න.
දැන් නිවන් දැක්ක කෙනාට මේ කය වැඩක් නැහැ. මේ අවබෝධ වෙච්ච එකක් කියන්නේ. හොඳටම සමාධිගත සිතක් ආපු ආර්ය සමාධිය. ඒ කියන්නේ අනාර්ය සමාධිය නෙවෙයි. භාවනා කරලා එන සමාධිය නෙවෙයි. මම කියන්නේ ප්‍රඥාව තුළ එන ප්‍රඥා සීල සමාධිය තුළ ගැන කියන්නේ. ඔබට කෙලෙස් කියන අවබෝධ වුණා ඔබ හිතන නිවෙනවා. නිවුණු හිත තමයි නියම සමාධි සිත. ඒ සමාධි සිත තියෙන කෙනාට හිතෙන්නේ මේ ගේදොර කාටවත් ලියලා දීලා මම මේ නිදහසේ ගෙදර ඉන්නේ. මට මේව වැඩක් නැහැ. මට දැන් කෑම බීම වැඩක් නැහැ. මට මේ කය වැඩකුත් නැහැ. මේ කයෙන් නෙවෙයි මම සැප විඳින්නේ. මොකෙන්ද සැප විඳින්නේ? බුද්ධ වචනෙන්. බුදු වදනෙන් මේ සැප විඳින්නේ. සැපේ සඳහා ලැබුණේ කාටවත් කිසා ගෞතමීට පටාචාරවල මොකද්ද? බුදු වදන. එහෙනම් සැපේ කියලා තියෙන්නේ මොකද? අවසානයේ ධම්මානුධම්ම පටිපන්න ධම්මානුධම්ම ප්‍රතිපදාව. උතුම් සත්‍ය-ධර්මයමයි. එහෙනම් සත්‍ය-ධර්මයේ සරණ යනවා කියන්නේ ඔබට අවසානයේ ඔබට පිහිටද ඉන්නේ ධම්ම විතරයි. ධම්මං විනා අර තියෙනනේ. නත්ති මාතා පිතාච තමේව දානං සරණං පටිත්තා තස්මායි භෝගිච්ච මඤ්ඤං පායේ සුනාත ධාරේත චරත ධම්ම. දහමට හැර අම්මට තාත්තටවත් ඔබ නිවන්න පුළුවන්ද? බෑමයි. එහෙනම් ඔබටයි අම්මා තාත්තා නිවන්න මාර්ගය කියන්න පුළුවන් ඔබ නිවෙන්නේ ඉස්සෙල්ලා. ඔබ ඇත්තටම කෙලෙස් කොහෙද එන්නේ කියලා දකින්න බුද්ධ දේශනාව කුමක්ද? රාග, ද්වේෂ, මෝහය සිඳින්න කියන තැන. රාග, ද්වේෂ, මෝහ කොහෙද තියෙන්නේ? සිතේ හැදිරීම මුල් කොට පවතිනවා. බැලුවොත් අර පේන්නේ නැහැ. අර ගහ කොළ පාටයි කියන එක ඇතුලේ බැලුවට පේන්නේ නැහැ. එළිය බැලුවට පේන්නේ නැහැ. ඇතුලේ බැලුවොත් පේන කොළ පාටට කැමැත්ත පිහිටලා. තද කොළ පාටට කැමැත්ත තිබිලා ඉනම් මගේ සිත රාගෙන් මත් වෙලා. ඒ වර්ණයට රාග වෙලා. එහෙනම් අර ගහ ඉදිලා ඒකට මගේ දේශය තියෙනවා. උනන්දුවෙන් බැලුවොත් පේනවා. අන්න උනන්දුවෙන් බලන එකටයි විදර්ශනාව කියන්නේ. විදර්ශනාවෙන් හිත ගවේෂණය කරනකොට බාහිර රූපයට ඇලෙන්න වෙලාවක් නෑ. අන්න බාහිරින් මිදුනාමයි. ඇතුළ සුද්ධ වුණාමයි බාහිරින් මිදුනාමයි. ඒතේතේ වූවන්තේ අනුපගම මච්චිම පටිපදා. ඔහු මැදුම් පිළිවෙතට පැමිණි කෙනෙක්. උත්තම බුද්ධ රාජ්‍යයටපත් වූ කෙනෙක්මයි. මේ කෙටි ඊටාම කෙටි බුදුන් වහන්සේගේ දේශනාව. දීඝනිකාය සූත්‍රයක් කියවනකොට ඔබට පේනවාදී සාමාන්‍ය ඵල සූත්‍රේ ඒ වගේම දැන් මහා සතිපට්ඨාන සූත්‍රෙ දිග විස්තර කරපු දීඝනිකායේ තියෙන සූත්‍ර අතර අම්බට්ට රාහුලවාද සූත්‍රය, අම්බට්ට සූත්‍රය, පොක්කර සාතිල දේශනා කරපු දහම් කරුණු කොයිතරම් දිගද සූත්‍ර. නමුත් මේ සූත්‍ර වල හරය ගත්තොත් ඔවුන් කරපු වැරදි වැඩ විතරයි පෙන්නලා තියෙන්නේ. චුල්ල සීලය කියන්නේ ඔවුන් ගනිපු සීලය. මජ්ජ සීලය කියන්නේ ඔවුන් ගනිපු සීලය. මහා සීලය කියන්නේ ඔවුන් ගනිපු සීලය. ඒ සීලය තුල නිවන නැති නිසායි ඕවා එක කොටසක් කියලා පෙන්නලා බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහට ඉන්න කියලා අවසානයේ ධම්මවාදයේ වචනෙන් දෙකෙන් දෙන්නේ. ඒ වචන දෙක බමුණට නොතේරෙනු අය තමයි අහලා සමහරු සතුටෙන් විසිර ගියාහුය කියලා තියෙනවා අවසානයේ නේ. සමහරු විසිර ගියාහුය කියලා තියෙනවා. ඒ කියන්නේ තේරිලා ඔබ දන්නවද බුදුහාමුදුරු දහම් දෙසද්දී ආමුදුරු 500ක් දහම් අහන නොතේරුණු සූත්‍රයක් තියෙන බව. හැම සූත්‍රෙම තියෙනවා වාසිතං අභිනන්දොන්ති. අරක එහෙම කියන්නේ නැත්නම්. මොකද්ද? මහා වේදල්ල සූත්‍රය කියවලා බලන්න. කිසිම දෙයක් නොතේරුණු අය ඉන්නවා. මම දහන්න තරමින් මහා වේදල්ල සූත්‍රය කියන්නේ මී පැණි වදයක්මයි තනිකර අපිට. නමුත් ඒක නොතේරුණු ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙන මහා වේදල්ල චුල්ල වේදල්ල සූත්‍රය ධම්මදින්න තෙරණිය දේශනා. නේද? මේ වගේ අනන්තවත් තියෙනවා බුද්ධ දේශනාවල හැමෝටම තේරෙන්නේ නැහැ. දැන් ඔබට පළවෙනි දවසේ මේවා තේරෙන්නේ නැහැ. පළවෙනි දවසේ ආපු අයට තේරෙන්නේ නැති මොකද්ද මේ ඇතුළක් ගැන කියනවා ඇතුළ කොහෙද කියලා හිතන්න බෑ. නේද? නමුත් ඔබ නොතේරුණත් නොතේරුණු තරහට එන්නේ නැහැ. ඒ ඔබ ගෙනාවේ කවුද? ඔබේම පෙර පින්බලය. ඔබ අරන් එන කෙනා ඇතුළේ ඉඳලා ඔබ පින් දෙන්නේ යාට ඔබේ පෙර පිනට ඔබේ පෙර ආත්මවල ඔබ එක එක නමයි මෙනේ ඉඳලා ඔබ කරපු පින් ටිකෙන් තමයි මෙයා දෙන්නේ. එතකොට මේ පින් බලෙන් තමයි අද ගෙනල්ලා තේරෙන කෙනෙක් බවට පත් කරේ. තේරෙනවද? මේ ලෝකයේ කොහෙද පැනෙන්නේ බුදුහාමුදුරුවෝ? බබයක් පමණ කය තුල. නේද? ලෝකයේ දුකක් කියලා කිව්වේ කවුද? බුදුහාමුදුරුවෝ. තස්සුන් ලෝකේ පටිච්චිත දුක්ඛං ලෝකේ පටිච්චිත. තස්සුන් ලෝකේ පටිච්චිත මොකටද ලෝකය කියන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. තස්සුන් ලෝකේ පටිච්චිත මොකකටද ලෝක කියලා පණවන්නේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා දුක්ඛං ලෝකේ පටිච්චිත. මං දුකට ලෝකේ කියලා පණවනවා. දැන් ඔබට ගැටලු නැහැ එහෙනම්. දුක පිරිසිදු දැක්කනම් ඔබ ලෝකේ දැකලා. කොහෙද ලෝකේ තියෙන්නේ? බබයක් පමණ කය තුල පුනචමරම් බික්කවේ බික්කුයිම මේ කායම් උද්දපාද තලාදෝකේ සමත්තකේ. කේසාන්තෙන් යට පාදාන්තෙන් උඩ හැමෙන් ඇතුළාන්තේ ලෝකේ පණවනවා කිව්වා. නේද? ලෝකේ මොන ආකාරයෙන්ද පවතින්නේ කියලා ආනන්ද හඳුරු වරක අහනවා.
නේද? ලුජ්ජති පලුජ්ජති තී ලෝකෝ කියලා බුදුහාමුදුරු උත්තර දෙනවා. කොහොමද? හටගත්ත දේ නැති වෙනවද? ඒකටයි ලෝකේ කියන්නේ. යමක් හටගත්තද ඒ දේ නැති වුණාද? එතෙන්ටයි ලෝකේ කියන්නේ. එතකොට අපිට හටගෙන නැති වෙන ඒවා අපිට පෙනුනද මෙච්චර කලකට? ඒකට ලෝකේ කියනවා හටගන්න දේ නැති වෙනවා නම් ඒකට ලෝකේ කියනවා. ඒ කියන්නේ මොකද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් මේක ලෝකේ, අනිත්‍ය නම් යමක් දුක. එහෙනම් දුක කියන්නේ මොකටද? ලෝකයට. එහෙනම් ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධ. එහෙනම් ලෝකය කියන්නේ උපාදානස්කන්ධ නම් ඔබට එක සැරේටම කෙනෙක් පේනකොට අර හතුරු කියන්නේ ස්කන්ධ පහක් තියෙන්න ඕන. අපිට නොපෙනෙන එක වෙනයි. කියනෝ නේද ස්කන්ධ පහ? මම ආයි මේ උපමාවක් කියලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් බාධක නම් දැනුන්නේ නැහැ අද. හරි සතුටුයි. ඒ වුණාට මේ ටිකට නම් ඔය සද්දෙත් තියෙන්න බෑ. එච්චර වටින කොටස මම මේ කියන්න හදන්නේ. නොතේරුනම එන සතිය කිය. තේරෙනකම් මම ඔබ පස්සේ එනවා. තේරිලා මේ ගමනේ වුණා මට එන්න අවශ්‍යතාව එදාට මම නවතිනවා. එතකන් හැබැයි මේක පුළුවන් වෙලා ඉවර වෙනකම් මම යනවා. වෙන ඒකට නෙමෙයි මුකුත් ඉල්ලන්නේ නැහැ. ඔබ මේ ගෝර සසරෙන් ගලවන්නේ. ඔබේ ඇසට රූපයක් පේන වෙලාවක ඔබට හිතෙනවා අරය හතුර කියලා. මේ හතුර කියලා හිතන සංඥාව තියෙන මොහොතේ හටගත්ත මොහොතේ තියෙන ස්කන්ධ පහ. තේරුණා නේද? ඒ මොනවද ස්කන්ධ පහ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා. දැන් අපි මෙහෙම වචන කියන්නේ යන්නේ එපා. ඒතර වචන පාඩම් කරාට තේින්නේ නැහැ මේ. රූප කියන්නේ මොනවද? රූපේ සතර මහා ධාතුයි නේද? රූපේ සතර මහා ධාතුයි. කයත් රූපයක්. කයත් සතර මහා ධාතුයි. ඔබ අරය හතුර කියන රූපේ මොකද්ද? අතීතේ ඒක මොන රූපයක්ද? සතර මහා ධාතු රූපයක්. අතීත රූපයක් සතර මහා ධාතුයි. එහෙනම් රූපේ මොකද්ද? දැන් ඔබට අරය හතුර කියලා ආවේ ඊකට සතර මහා ධාතු රූපයක්. සතර මහා ධාතු රූපෙන්නේ උඩටද? සතර මහා ධාතු රූපයක් උඩට. මේ කය නැමැති සතර මහා ධාතු රූපේ උඩට මනසින් නවත් ධාතු රූපයක් නිර්මාණය කරලා දෙනවා. ඒ හතුර කියනකොට ඔබට හිතෙන මොකද්ද දැනෙන්නේ? සැපයක්ද දුකද? දුක වේදනාව. නේද? ඇහැට රොඩක් කරනොත් අපි ශනිකව මොකද කරන්න හදන්නේ? රොඩ් ලාස් කරන්න. දැන් හිතට දුක වේදනාව කව මොකද කරන්න ඕන? ඔව් දැන් අපි රොඩ් ලාස් කරන්න කියලා අනිත් ඇහැට ගහලා හරියනවද? රොඩ්ම අස් කරන්න. දැන් එහෙනම් දුක වේදනාව කව නම් දුක වේදනාවේ හතුරු කියන රූපේ හරහානේ. රූප හැඳිනීම හරහානේ. අපි මොකද කරන්නේ? ඒ රූපෙම අස් කරන්න ඕන නේද? අපි මොකද මෙච්චර කලක් කරේ? ඒ රූපය අල්ලගත්තා. අල්ලගෙන එළියේ ඉන්න කෙනාට ඔරවන. දැන් අයින් වෙනද දුක? අයින් වෙන ක්‍රමයක්ද අපි මෙච්චර කල් ඇසුරු කරලා තියෙන්නේ අයින් නොවන ක්‍රමයක්ද? ප්‍රඥාව කියන්නේ ඇතුළ බලන එකද? එළිය බලන එකද? ප්‍රඥාවේ අනිත් පැත්ත මොකද්ද? මෝහය. හරි. මාමා කිව්වා. මෝහය. හරි. අපේ මෝහයේ සිංහල වචනේ මෝඩ අරක. මම නෙවෙයි කියන්නේ මම දන්නේ මට ඇහුම් හැටිද කියලා. දැන් අපි කවුද එතකොට? මෝඩේ. අනේ පාරේ කෙනෙක් යනවා අපිට බනින්නේ නැහැ. අපි ඇයිද මෝඩයයි කියනනේ. අපි යාට කියන මගේ හතුර කියලා. අන්න ඒක තමයි සංඥාව කියන්නේ. හැඳිනීම ඇතුලේ පහළ වෙන්නේ. මොන රූප, වේදනා, සංඥා. දැන් ওই හැඳිනීම පහළ වෙනකොට මොකක් තුලද මේක පවතින්නේ? බඹයක් පමණ කය තුල අන්න රූපය. අන්න එනවා ඒක. කාය රූපෙට කියනවා කාය. ඒකට කියනවා කාය සංස්කාර. සංස්කරණය වෙනවා කියන්නේ සකස් වෙනවා. මොකක් පවත්තන්න සකස් වුනේ? අර සංඥාව පවත්තන්න කය සකස් වුණා. ඒ සංඥාව පවත්තන්න සිත සකස් වෙනවා. චිත්ත සංස්කාර. ඒ සංඥාව පවත්තන්න වචනද සකස් වෙනවා. වචී සංස්කාර. ඔක්කොම අනාත්මයි. මම හදපුවා මේකක්වත් මෙතන නැහැ. ඒ ගැන හිතන්න අදහස පහළ වෙනකොට විඥානය. දැන් නැද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක්? මොකක් ඉදිරියේද? අරය හතුරු කියන හැඳිනීම ඉදිරියේ ස්කන්ධ පහක් තියෙනවා. අපි එළිය බලන වෙලාවට මේ රූප තමයි මට මමයි කියලා ඇසුරු වෙන්නේ. ඇතුළ බලන වෙලාවට ඒ රූප පහ අත්හැරෙනවා. අත්හැරෙන කිව්ව පංචස්කන්ධ, බාහිරේ බලද්දී ඇසුරු වෙනකොට කිව්ව උපාදානස්. ඔන්න සරලව කිව්වා. නිකන් නැතුව ගෙදර ගිහලා පොඩ්ඩක් විවේකයෙන් ගලපලා බලන්න. ගලපලා බලනකොට ඇත්තනම් අනේ සත්‍ය ධර්මයේ සත්‍යයි. ඒ තරම් වටින අවස්ථාවක් මේ ඔබ ලබා ගත්තේ. මේ අවස්ථාව ලබාගෙන මම හිතන්නේ පුදුම විදිහට පෙරුම්දම් සම්පූර්ණ කරන්න ඇති. ඔබට මේන ගමන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරේ රෝහිණීකගේ වැලි ගණනට නුඹලට බුදුන් වහන්සේලා හම්බුණා කියන මේක අහනකොට ඇත්තට ඇස් දෙකට ගඳුරු වෙනවා. ඒ කාලේ අනේ බුදුන් වහන්සේලා අපිට හම්බෙලා මේක තේරුම් නැති කරුණ තේරුණා නම් බුදුහාමුදුරුවෝ ළඟම ඉන්න තිබුණ සීවරයක් දරාගෙන අපේ කර්මෙත් කොච්චර කර්මෙ මහත්ද කිව්වොත් බුදුන් වහන්සේලා හම්බුණාට අපිට ඇහුවට තේරිලා නැහැ.
අනේ බුදුහාමුදුරු නැති කාලෙකයි තේරෙන්නේ අර බුදුන් වහන්සේ ළඟ ඉන්න උනා නම් දෙපසින් වාඩි වෙලා සිවුරක් ඇඳගෙන කොයිතරම් වටිනවද? කමක් නැහැ බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ පස්සෙන් එනවා අපි ඔබ මෙතනින් ගිහිල්ලා එන්නේ එතෙන්ටනේ. එතෙන්දි ජීවමානව සදාතනිකව හම්බෙනවා. එතකන් ඉතින් අර මනුස්ස කයෙන් හම්බෙන්න බැරි වුණු ශෝකේ විතරක් තියෙනවා. වෙන දුකක් නැහැ. අපිට බුදුන් වහන්සේ දකින්න බැරි වුණු දුක තියෙනවා ජීවමාන දහම තුලින්. හැබැයි එක හයියක් තියෙනවා. අපි මේක අවසන් කරලා දෙන්න යනවා. ඉතින් අපි කවුරුත් මේ මහා පෙරුම්දන් සම්පූර්ණ කරගෙන අපි ගැන හොයමින් එන ගමන් තමයි අපිට ඇත්තට අපිව පෙන්වලා දුන්නු බුදුන් වහන්සේ කෙනෙක් අපේ පිනට හම්බුනේ. ඒ නිර්මල දහම ආන ඔබ මහා මේ ආත්මෙ ඉපදිලා ලොකු කැපකිරීම කරන්නට ඇති. ඒ කැපකිරීම සියල්ලම කරපු උදව් වෙච්ච සිල් ගන්න භාවනා කරන්න උදව් කරපු සියලු දෙනාට පින් දෙන්න ගෙදර වදිනකොට ඔබට වැරදි දෙයක් එකන මම වැරදි වලට පෙන්නව නෙවෙයි. අපි මම පෙන්නුවේ ඔබ දැන් ඉන්න උසස්කම පෙන්වන්නයි කිව්වේ භාවනා කරපු හැටි. නමුත් ඒ සියල්ල ඔබේ මාර්ගය, ඒ හැමදෙනාම ඔබේ ගුරුවරු, ඒ හැමදෙනාටම සරියුත් හාමුදුරු වැඳා වගේ හිතලා එක් දිශාවකට හැරිලා හැමදාම নমස්කාර කරලා නිදා ගන්න පුරුදු වෙන්න. මට උදව් කර වචනයක් හරි බැනලා හරි කිව් කෙනෙක් ඉන්නවනම් ඔවුන් නිවන් අවබෝධ කරගනිත්වා කියලා හිතන්න. ඒ තමයි ඔබේ මෛත්‍රී පටන් ගන්න දවස සරියුත් හාමුදුරුගේ ජීවිතයදී ඔබත් ලබා ගන්න. ඒ වගේම ඊළඟට හිතන්න මං වෙනුවෙන් තමයි ඇසිස් මස්ලේ මහ පොළොවට වැඩි දන් දුන්නේ. ඒ කාරුණිකයන් වහන්සේ පහළුනේ මටමයි කියලා හිතන්න. ඔබ බුදුන් වහන්සේට নমස්කාර කරලා නිදාගන්න. වරදින්නේ නැහැ කවදාවත්. හැම කෙනාම ජීවිතේ වාසනාව ලබාගත් දවස පෙරපින් සියල්ල මතුවෙන දවස වෙයි අදින් පස්සේ. ඉතින් ඔබ අද දවසේ වටින ධර්ම කරුණු ටිකක් ඇහුවේ ඔබේ පිනට මගේ පිනට නෙවෙයි ඔබේ පිනට. බුදුන් වහන්සේ පහළුනේ පස්සක දවසොන්ගේ නෙබෙනි හැංගිලා තිබුණු පිනට. එහෙනම් මේ මම මෙතෙන්ට ආවේ ඔබේ පිනටමයි වෙන එකකට නෙවෙයි. මට ගෙදර ඉන්න බැරි ඔබ පින් කරනවා නම් මට එතන ඉන්න දෙන්නේ නැහැ. යම් බලයකින් මෙතෙන්ට අරන් යනවා කියපන්. එහෙනම් ඒ බලය දුන්නේ ඔබ මතක තියාගන්න. ඒකේ ප්‍රතිඵල ගන්න අරගෙන ඔබ මේ ගෝර සසරේ නික්මිලයන් දැන් කාලේ ඇවිල්ලා ඇති මේ සසරේ හිටියා. කෑව කාලා හදාගත්ත කයම දැන් ලෙඩ ගොඩක් වෙනවා. අනේ තව කොච්චර කලම් මේ මරණ කය උස්සගෙන යන්නද හිතන්න පොඩ්ඩක්. මේක කොච්චර උස්සන් ගියත් මේකේ සැනසෙල්ලක් තියෙන දවසානේ ඇටකට කූඩුවක් වෙලා ඇවිද ගන්න බැරි වෙලා මැරෙනකොට අපි කැමති නෑ මැරෙන්න. නමුත් මැරෙන්න වෙලා නම් මරණ දුකෙන් මැරෙනවා නම් මොනතරම් මේ ජීවිතේ අනර්ථද කියලා මෙනෙහි කරන්න. ඔබ දැන් බුදුවදන මෙනෙහි කරනකොට එන සතුට ජීවිතේට ලැබිලා ඇති. එහෙනම් මරණාසන්න වෙලා වෙයි. අපි කාටත් එනවා මටත් ඔබටත් බුදු පියාණන් වහන්සේ පිරිනවම් පෑවා. සරියුත් මහ රහතන් වහන්සේ අපේ මහා ප්‍රඥ උත්තම සරියුත් මහ රහතන් වහන්සේගේ මහා කච්චායන ආඳුරෝ පිළිවන්දිච්ච මහ රහතන් වහන්සේ වගේ ධර්ම කතිකයෝ අපේ මේ ලෝකෙම පිරිනවම් පෑවා. ඉරිදි ප්‍රාතිහාර පාපු මුගලන් මහ රහතන් වහන්සේ අපේ පිරිනවම් පෑවා. ඒ වගේම ලංකාවට පහළ වූ මහා සුපතල සේවාව කරපු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ වගේම ලංකාව දහම් මණ්ඩපයක් කරපු මලියදේව මහ රහතන් වහන්සේ පිරිනවම් පෑවා. අපිට කවදා හරි දවසක මැරෙන්න වෙනවා. මැරෙන වෙලාවට බේරෙන ක්‍රමය අහන් ඉවරයි දැන්. ඔබට දහම මතක් වෙනකොට කය ඇසුරු වෙනක අත්හැරෙනවා. මෙච්චරලා පැයකුත් විනාඩි 29ක් ඔබ මෙතන හිටියා. ඔබට කය තියෙනවා කියලා දන්නවා නම් ඔබ ඔහොම ඉන්නේ නැහැ. දැන් හැමෙම මම බලන් ඉන්නේ වාඩි ඉරියව්ව ප්‍රතිමාවක් කියලා වගේ. මොකද්ද සාක්ෂිය? කයෙන් මිදිලා. දහම අහන වෙලාවට කයෙන් මිදිලා. දහම ඇසුරු වෙන වෙලාවට ඔබ කයෙන් මිදිලා. මැරෙන වෙලාවට දහම මතක් වුණොත් ඔබ කයෙන් මිදිලා. කය වැරෙන ඔබ දන්නේ අන්න. අවසාන බුදුහාමුදුරෝ දේශනා කරන මෙත්තානිසංසේ මතකද? අන්තිම කොටස සිහිනුවණින් කලුරිය කරයි. සිහියයි නුවණයි වැඩ. සිහිය කියන්නේ දහම. නුවණ කියන්නේ දහම සංස්කාරේ දුකක් කියලා මෙනෙහි වෙන එක. එහෙනම් සිහි නුවණින් කලුරිය කරයි. නේද? අසම්මූලහං කාලං කරෝති. සිහි නුවණින් කලුරිය කරනවා. ඒ කියන්නේ අවසාන මොහොතේ දහම මතක් වෙලා. කරපු පින් මතක් කළා නෙවෙයි පිනෙන් භවයට එනවා. දහම මතක් කළා. දහම ඇසුරු කරන ගමන් කයෙන් මිදිලා යයිදලා තියෙන කය මැරිලා යා දන්නේ තුවාලකින් තුවාල කබොල්ල ගලෙව්වා වගේ ආයතනින් නික්මලා ගිහිල්ලා ඉවරයි. බුදුන් වහන්සේ ඉන්න පරම රමණීය පරම පවිත්‍ර සුන්දර භූමියට එක්තිස් තලෙන් එහා පැත්තේ තියෙන ජාතිය ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පින් බිමට ඒ අනිත්‍ය නැති දුක නැති අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් ඔබට වූ ලෝකයට ගියා. ඒක මේ වගේ ලෝකයක් නෙවෙයි. අපි මේ හිතන ජරා කයක් තියෙන ලෝකයක් නෙවෙයි. අසමසම වීරයන් සිටින මෙතෙක් පහළ වූ සියලු බුදුන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩ සිටින පින්බිමට ඔබ ගියා. අනේ කොච්චර මහන්සියෙන් යන්නේ නැද්ද කියලා එතෙන්ට ගියාමලු හිතෙන්නේ කොච්චර අමාරුවෙන්ද ආවේ. ඒ බුදුන් වහන්සේ ජීවමානයි මේ ස්ථානවල. මතක තියාගන්න. පිරිනිවන් පෑවා කියන්නේ කය නැති කරා විතරයි. මේ ජරාවටපත් වෙන කයෙන් මිදුණා. ඕන තැනක පහළ වෙන්න පුළුවන් කය දැන් තියෙනවා. ඒක නිසා ඔබ දැන් කතා කරනවා නම් ඔබ ගාව බුදුහාමුදුරු ඉන්නවා.
අපි සාක්ෂි දෙන්නම් ඉදිරියේදී පෙන්වන්නම් ඉදිරියේදී දැනට නේ. සාක්ෂි තියම් මම එහෙම අනුන් කියන්න වාලේ කියන්නේ නැහැ. දෙවිවරුත් මේ ස්ථානේ දැනුත් වැඩදී. මම සාක්ෂි ඉදිරියේදී පෙන්වනවා. වෙන්නන උපකරණ නැතිකම මේ බාඩුවේ ඉන්න පෙන්නනවා. ඔබ ඒ අතින් ඔබ විශාල කාලයක් දහම හොයාගෙන යන ගමනේ මහා පිම්බිමකට ඇවිල්ලා මහා දහමක් අහලා නිවිච්ච අය දැන් ගෙදර දොරේ අඬදබර අඩු වෙච්ච නිවිච්ච සාන්ත වෙච්ච පිරිසක් දේවිය නමස්කාර කරන දෙවියන් උදේට ඔබට වඳින සක්‍ර දේවේන්ද්‍ර මනුස්ස ලෝකේ දිහා බලන් නම කියලා නමස්කාර කරන පිරිසක් බවට ඔබපත් වෙලා මම ඔබට ප්‍රාර්ථනා කරන මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ප්‍රඥා අවබෝධය ඔබේ සම්මත මරණය පිරිනිවන් පෑම දක්වා මෙහෙවන්න ඔබට මේ ධර්ම කරුණු හේතු ආසන්න